එම යුවල විවාහයටපත් වී අවුරුදු 50ක් ගත වීම නිමිත්තෙනුයි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. විවාහ ජීවිතයක් අවුරුදු 50ක් හොඳින් ගත කරනවා කියන එකත් ලොකු දෙයක් තමයි. බුදුරජාණන් වහන්සේ විසින් මෙහෙම ධර්ම පාඨයක් දේශනා කර වදාරලා තිබෙනවා. චත්තාරෝ මේ භික්ඛවේ සම්මාස්සා කතමේ චත්තාරෝ දේවෝ චවාය සද්දෙන් සංවසති චවෝ දීවායස දේවියා සද්දෙන් සංවසති චවෝ චගාය සද්දෙන් සංවසති දේවෝ දේවියා සද්දෙන් සංවසති. මේ ලෝකේ ස්ත්‍රී පුරුෂයන් වශයෙන් වාසය කරන ක්‍රම හතරක් තිබෙනවා. ඒ හතර තමයි දේවෝ චබාය සද්දෙන් සංවසති, දෙවියන් මලමිනියක් සමග වාසය කිරීමක් තිබෙනවා. චවෝ දේවියා සද්දෙන් සංවසති, ඒ වගේම මලමිනියක් දෙවඟනක් වගේ කෙනෙක් සමග ජීවත් වීමකුත් තිබෙනවා. චවෝ චවාය සද්දෙන් සංවසති, ඒ වගේම මලමිනියක් තවත් මලමිනියක් එක්ක ජීවත් වෙනවා. දේවෝ දේවියා සද්දෙන් සංවසති, දෙවියා දෙවඟනක් සමග ජීවත් වෙනවා. දෙවියෙක් දෙවඟනක් සමග ජීවත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් සංවාස හතරක් බුදුරජාණන්සේ දේශනා කොට වදාළා තිබෙනවා. මෙහිදී මේ මලමිනිය කියන්නේ මැරිච්ච මිනිස්සෙක් කියන කතාව නෙවෙයි. මේ අහලා ඇති යේපමත්තා යතමත්තා කියන කතාව. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමී යන්ති යේපමත්තා යතමත්තා. මේ ගාථාවේ අදහස මේකයි. අප්‍රමාදෝ අමතපදං, අප්‍රමාදය නිර්වාණය ලැබීමට හේතු වන මාර්ගයයි. මාදෝ මච්චුනෝ පදං, ප්‍රමාදය නැවත නැවත ඉපදී සංසාරේ ගමන් කිරීමට හේතු වන ක්‍රමයයි. අප්‍රමාදෝ නමියන්ති, අප්‍රමාදය වාසය කරන පුද්ගලයා මේ ජාති ජරා නැති කරලා සංසාර විමුක්තිය ලබන නිසා මිය යන්නේ නැහැ. ඒ වගේම ප්‍රමාදයටපත් වූ පුද්ගලයෝ යේපමත්තා යථාමතා ජීවත් වුණත් මලමිනි බන්. මොකද මේ ප්‍රමාදයටපත් වූ පුද්ගලයෝ නැවත නැවත ඉපදිනවා, නැවත නැවත මැරෙනවා. සසරින් සසරට ගමන් කරන සංසාරේ මැරෙන ප්‍රමාණය, උපදින ප්‍රමාණය කියන්නට බෑ. ඒ නිසා ඒ අය ප්‍රමාදයටපත් වූ පුද්ගලයෝ ජීවත්වත් මලමිනී වශයෙන් සැලකන්නේ. එතකොට දීවෝ චවාය සද්දෙන් සංවසති කියන එකේ අදහස පළවෙනි කොටසේ දෙවියෙක් බඳු මිනිස්සෙක් මලමිනියක් බඳු ගැහණියක් සමග ජීවත් වෙනවා කියන එක. මෙහිදී මේ මලමිනියක් බඳු ගැහණියක් කියන එකෙන් අදහස් කරන ලබන්නේ අර ප්‍රමාදව වාසය කරන තැනැත්ති. ඒ කියන්නේ කාය සුචරිත කරන්නේ නැහැ. වචී සුචරිත කරන් ඇති කරගන්නේ නැහැ. මනෝ සුචරිත ධර්මයන්ගේ යෙදෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම කාය දුක්ඛරිතයේ යෙදෙනවා, වචී දුක්ඛරිතයේ යෙදෙනවා, මනෝ දුක්ඛරිතයේ යෙදෙනවා. ඒ වගේම මෙත්තා මුත්තා කරුණා වැනි අදහස් නැහැ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි අදහස් වලින් යුතුව තියෙනවා. ඒ වගේම දාන සීල භාවනා වැනි ත්‍රිශික්ෂා ධර්මයන් ඒ ත්‍රිපුණ්‍ය ක්‍රියාවන් යෙදෙන්නේ නැහැ. දන් දෙන්නේ නැහැ, සිල් රකින්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ තමාගේ ස්වාම පුරුෂයා ඉක්මවා සිටින. ඒ වගේම ඊර්ෂ්‍යා ක්‍රෝධ වලින් බරිතව කටයුතු කරනවා වගේම ප්‍රිය වචන කතා කරන්නේ. මිලව යහපත සඳහා පමණක්ම කටයුතු කරනවා, ඉන්ද්‍රියම් පිනවීම සඳහා පමණක්ම කටයුතු කරනවා. පරලෝ යහපත සඳහා කටයුතු කරන්නේ නැහැ. ඒ විශේෂයෙන්ම සංසාර විමුක්තිය සඳහා කටයුතු කරන්නේ නැහැ. සතර දුකින් මිදීම සඳහා කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම තමා ස්වාම පුරුෂයාට වදක භාර්යාවක් වශයෙන් කටයුතු කරනවා, නැත්නම් චෝර භාර්යාවක්, නැත්නම් හොරෙක් වශයෙන් හොරාගේ කියන්නේ එහෙම කටයුතු කරනවා. එතකොට අන්න එහෙම කටයුතු කරන කෙනාට කියන්නේ ජීවත් වුණත් මලමිනියක් වගේ කෙනෙක් කියලා. එතකොට දේවෝ චවාය සද්දින් සංවසති කියන්නේ දෙවියෙක් බඳු මිනිස්සෙක් මෙන්න මෙවැනි කාන්තාවක් සමග වාසය කරනවා නම් ඒ වාසය කිරීමට තමයි දෙවියෙක් මලමිනියක් වශයෙන් වාසය කරනවා කියන්නේ. කවුද දෙවියා කියන්නේ එතකොට? මේ දිව්‍ය ලෝකෙන් ආපු කියන කතාව නෙවෙයි, දෙවියෙක් බඳු මිනිස්සෙක්. ඒ මිනිස්සෙක් දෙවියෙක් බඳු වන්නට නම් ඒ ස්වාම පුරුෂයා කාය සුචරිතයේ යෙදෙනවා, වචීචයේ යෙදෙනවා, මනෝ සුචරිතයේ යෙදෙනවා. කාය වචී මනෝ දුච්චරිතයෙන් ඈත් වෙනවා, ප්‍රිය වචන කතා කරනවා, ඒ වගේම සීල සම්පන්න වෙනවා,
සුරාමේරේ පාවනය කරන්නේ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ, තමාගේ භාර්යාව පමණ සමගමයි ජීවත් වන්නේ. ඒ වගේම මිලෝ යහපත සලකා ගන්නවා, තමාගේ යුතුයකම් හරියට ඉෂ්ට කරනවා, පරලෝ යහපත ගැන කටයුතු කරනවා, නිවන් ලබා ගැනීමට අවශ්‍ය ගුණ සම්පූර්ණ කරනවා. මෛත්‍රී කරුණාව වැනි ගුණ ධර්ම තමාගේ සිත තුළ තියෙනවා. ඇත්ත වශයෙන්ම දිව්‍ය ගතිගුණ තියෙන මෙවැනි පුද්ගලයෙකුට කියනවා දෙවියෙක් බඳු පුද්ගලයෙක් මිනිසෙක් කියලා. මෙන්න මෙවැනි කෙනෙක් මලමිනියක් බඳු කාන්තාවක් සමග එකට වාසය කරනවා නම් අන්න ඒ වාසය කිරීම පළවෙනියෙන් බදාරනවා බුදුහාමුදුරෝ දීවු චවාය සද්දින් සංවසති කියලා. දෙවන කොටස චවාය දීවුසේ දේවිය සද්දින් සංවසති. මලමිනියක් බඳු මිනිසෙක් දෙවගණක් බඳු කාන්තාවක් සමග වාසය කරනවා. අර කාන්තාව දෙවගණක් වාගේ වෙන්නට නම් අර කියපු දුෂ්චරිතයෙන් ඈත් වෙලා, පිටවත් වෙලා, ඒ වගේම විශේෂම සීල සම්පන්නව කටයුතු කරනවා. මිලෝ යහපතට කටයුතු කරනවා, පරලෝ යහපතට කටයුතු කරනවා. මසුරුකමින් ඈත් වෙලා තියෙනවා. මෙත්තා මුත්තා කරුණා වැනි අදහස් වලින් බාරිත වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් හොඳ සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරනවා. මිනිස්සයා එහෙම නෙවෙයි, සුරාමාරේ පානය කරනවා, පරස වචන කියනවා, gedara අඩදම්බර ඇති කර ගන්නවා, වෙනත් ගැහණු පස්සේ යනවා, සීල් සම්පන්න නැහැ, සමාධිය මොකක්වත් නැහැ, කිසිම කුසලයක් කරන්නේ නැහැ, කුසල් කරන එකටත් බාධා පමුණවනවා, මේවෙන් ඇති වැඩක් නැහැ කියන මේ විදිහට චරිතවත් විදිහට ගත කරන පුද්ගලයා ඇත්ත වශයෙන්ම මලමිනියක් බඳු පුද්ගලයෙක්. මෙන්න මේ මලමිනියක් බඳු මෙවැනි පුද්ගලයෙක් අර දෙවඟනක් බඳු එවැනි කාන්තාවක් සමග වාසය කිරීමට කියනවා චවෝ දේවියා සද්දින් සංවසති කියලා. තුන්වෙනි කොටසේ තමයි චවෝ චවාය සද්දින් සංවසති. දෙන්නම එකම වල්ලියයි. දෙන්නම එකම වගේ අය. එකම වල්ලි පොල් කියලා කතා කරන්නේ යන්නේ වගේ එකම කොටසට අයත්වයි. එතකොට හතරවෙනි කොටස බෝ දේවියා සද්දින් සංවසති. දෙවියෙක් බඳු මිනිස්සෙක්, දෙවියෙක් බඳු කාන්තාව සමග දෙවගණ සමග වාසය කරනවා. මා කල්පනා කරනවා මේ 50 වන වසර විවාහ වෙලා 54 ජීවිත සමරන මේ යුවල ඒ අවසාන වශයෙන් කියපු කොටසට ඇතුළත් වෙන දෙදෙනෙක් කියලා. ඒ කියන්නේ දේවෝ දේවියා සද්දින් සංවසති කියන කොටස දෙවියෙක් දෙවගණක් සමග වාසය කිරීමක් බඳු වාසය කිරීමක් මේ අවුරුදු 50ක් තුල ගත කළා කියලා අපි අදහස් කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ බුදුරජාණන් වහන්සේ හමුවට ආවා නකුලපිතු කියලා මාතා නකුලපිතු පිතා කියලා දෙදෙනාම වයසයි. මුද්දටම වයස් දියන්නේ අවුරුදු 50ට වැඩියත් මං හිතන්නේ විවාහ වෙලා ගත වෙලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ අපි තරුණ කාලෙම විවාහ වුණේ. අපි දෙන්නට දෙන්න කවදාවත් ඉක්මවා හිතුවේ නැහැ. වෙනස් ස්වාම පුරුෂයෙක් ගැන මෙයා හිතුවේත් නැහැ, වෙනත් භාර්යාවක් ගැන මම හිතුවේත් නැහැ. අපි දෙදෙනාම ප්‍රිය වචනයෙන් කළා. දෙදෙනාට දෙදෙනා ගරු කළා. අපි ඊටාම සාමයෙන් සමාදානයෙන් ජීවිතේ ගත කළා. මේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපි ඊළඟ ආත්මෙත් අපි දෙන්න නැවත එකතු වීමට ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන මේ සංසාර විමුක්තිය සඳහා බැඳීම් නැති කිරීම සඳහා විවාහ බන්ධන වලට ගැටගස්සන්න සංසාර දේවල් වලට බඳවන්නට නෙවෙයි. එසේ වුවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ප්‍රශංසා කළා ඒ දෙදෙනාට බොහොම හොඳයි ඔබලාගේ දෙදෙනාගේ ජීවිතය තාම ශ්‍රේෂ්ඨමත් විදිහට මේ ලෞකික ජීවිතේ ගත කළා. මේ විවාහ ජීවිතයක් ගත කරන්නට හේතු වන කරුණු මේවයි. අවුරුදු 50ක් හෝ ඊට වැඩි කාලයක් හෝ ජීවත් වෙන්නට විවාහ ජීවිතය සාර්ථකව ගත කරන්නට නම් පළවෙනි කාරණා බුදුරජාණන් වහන්සේ දක්වනවා විශ්වාසනීයත්වය. ස්වාමි පුරුෂයාට භාර්යාව විශ්වාස වෙන්නට ඕනේ, භාර්යාවට ස්වාමි පුරුෂයා විශ්වාස වෙන්නට ඕනේ. මේ විශ්වාස භාවය, විශ්වාසනීයත්වය විවාහ ජීවිතයේ තිබිය යුතු ප්‍රධානතම අංගයක්. එකිනෙකා අවිශ්වාස කරනවා නම් ඒ විවාහ ජීවිතයේ සාර්ථකව ගෙනියන්න. ඊළඟට ප්‍රිය වචනයෙන් කතා කරන්නට දෙදෙනා පුරුදු වන්නට ඕන. මේ කෙනෙක් ලොකු කෙනෙක් අනිත් එක්කෙනා පහත් කෙනෙක් කියලා නෙවෙයි, දෙදෙනාටම ප්‍රිය වචනයෙන් කතා කරනවා නම් ඒ ප්‍රියවාදී භාවයත් විවාහ ජීවිතය සාර්ථකව බොහෝ කාලයක් ගත කිරීමට හැකිවන කරුණක් කියලා උන්වහන්සේ පෙන්වුම් කළා. ඊළඟට උන්වහන්සේ පෙන්වුම් කරන අවබෝධය. ස්වාම පුරුෂයා භාර්යාව අවබෝධ කරගන්නට ඕනේ, භාර්යාව විසින් ස්වාම පුරුෂයා අවබෝධ කරගන්නට ඕනේ. මේ අවබෝධයේ තිබෙන තාක්කල් හොඳින් කරන්නට පුළුවන් වෙනවා. අවබෝධයේ වැරදි අවබෝධයක් බවට පත් වෙනකොට එතන ආරවුල් ගැටවල වියවුල් ඇති වෙන්නට පුළුවන්. පෞල් වල අඩදම්බර බිම්බින් ආදී සිදුවන්නට පුළුවන්. ඊළඟ එක තමයි මේ ගැළපීම.
ස්වාමි පුරුෂයාට භාර්යාව ගැලපෙන්නට ඕනේ, භාර්යාව ස්වාමි පුරුෂයාට ගැලපෙන්නට ඕනේ. අර දෙවියෙක් වාගේ වුණා නම් ගැලපෙනවා. දෙවියෙක් ගිහලා මලමිනියක් වාගේ වුණත් එතන ගැලපීමක් සිදු වෙන්නේ නැහැ. අන්න එහෙම තත්ත්වයක් සිදු වුණොත් එහෙම ඇත්ත වශයෙන් මේක සාර්ථක වශයෙන් ගෙනියන්නට පුළුවන් එකක් නෙවෙයි. ප්‍රියශීලී වචන ප්‍රියවාදී භාවය එකිනෙකාට අන්‍යයෙන් ගරු කිරීම ආදී කරුණු බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළ විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා සාර්ථක ගත කිරීම සඳහා ඉවහල් වෙන කරුණේ කියලා. මේවා කියන්නට නෙවෙයි මම මෙතෙන්ට පැමිණියේ. නමුත් මේකත් කිය යුතු නිසා මේ වචන දෙක තුනක් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මේ අපි කල්පනා කරනවා මේ මාතාව සහ මේ දෙදෙනා මේ යුවල යහපත් දූදරු පිරිසක් ඇති කරන්නට ඇති කියලා. දූදරුවන් විසින් තමාගේ දෙමාපියන් ගැන විශේෂත්වයන්ගෙන් ගරු කරන්නට ඕන, ඉගෙන ගන්නට ඕන. දැන් ළමයින් අතර දෙමාපියන්ට දක්වන ගරුත්වය බොහෝ දුරට අඩු වෙලා යමින් පවතී. බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ බුදුරජාණන් වහන්සේ වගේ දෙමාපියන්ගේ ගුණ කියපු දෙමාපියන්ට ගරු කරන්නට කියපු කිසිම වෙන සාත්‍රුවරයෙක් ලෝකේ නැහැ. උන්වහන්සේ වෙන දෙයක් තියා හාමුදුරුවන්ට ප්‍රකාශ කරන උඹලට හම්බෙන ඕනෑම දෙයක් දෙමාපියන්ට දීපල්ලා. ඒ විතර නෙවෙයි උඹලට දෙමව්පියෝ ආරක්ෂා කරන්න ඕනේ නම් පින්දපාත ගිහිල්ලා හරි දානේ පින්දපාත කරගෙන ගිහිල්ලා හරි දෙමව්පියන්ට දීපල්ලා. එහෙම සලකපල්ලා. ඊළඟට උන්වහන්සේ එක ප්‍රකාශ කරනවා මේ දෙමව්පියන්ට උඹලට කරපු දේවල් වලට ප්‍රතිඋපකාර කරන්න ඕන නම් යම්කිසි දරුවෙක් තමන්ගේ අම්මා තාත්තා කර උඩ තියාගෙන අවුරුදු 100ක් තිස්සේ සියලුම අපඋපස්ථාන කරමින් කවමින් පොමින් නහවමින් කරන්න තියෙන හැම දෙයක්ම කරමින් අවුරුදු 100ක් එක දිගට ජීවිතේ පුරා කළත් අර දෙමව්පියෝ කරපු දේවල් වලට ඔහු පිළියම් ආපහු ප්‍රතිඋපකාර කළ කෙනෙක් නෙවෙයි කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දෙමව්පියන්ට ප්‍රකාර කරන්නට අවශ්‍ය නම් දරුවන් විසින් ප්‍රතිඋපකාර කළ යුතු ආකාරය. මෙහිදී ලෞකික වශයෙන් සැලකීමට අමතරව කළ යුතුයි දෙමාපියන්ගේ ජීවිත තුළින් සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය කියන සහ ප්‍රඥා සම්පත්තිය කියන ගුණ ධර්ම හතර දියුණු කර දීමට අතහිත දෙනවා නම් යම්කිසි දරුවෙක් ඒ දරුවා දෙමාපියන්ගේ ණය ගෙවපු දරුවෙක් කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. සීල සම්පත්තිය කියන්නේ දෙමාපියෝ සිල්වත් නෙවෙයි නම් පුළුවන් තරම් දුරට කරවීමට දරුවෝ බලා ගන්නවා. යම් හේකින් දෙමව්පියෝ සිල්වත් නම් මේ අයගේ සීලය නොකඩෙන්නට, ඒ වගේ මේ සීලය දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර කරන්නට දරුවෝ පුරුදු පුහුණුවන්නට ඕන. සීල සම්පත්තිය ඇති කර දෙනවා. ඊළඟට සීල සම්පත්තිය ත්‍යාග සම්පත්තිය, පරිත්‍යාගශීලී භාවය. ඒ කියන්නේ දෙමව්පියෝ දන් දෙන්නේ නැත්නම් මසුරු අය නම් ඒ අය ප්‍රත්‍යාගශීලී පුද්ගලයන් බවට පත් කරනන යම්කිසි දරුවෙක් දෙමව්පියන්ට සැලකුවා වෙනවා, දෙයන්ට කලගුණ සැලකුවා වෙනවා, ප්‍රතිඋපකාර කළා වෙනවා. යම්කිසි කෙනෙක් දෙමව්පියන්ගේ තුල ප්‍රත්‍යාගශීලී භාවයේ තියෙනවා නම් ඒක තව තවත් දියුණු කර දීමට අතහිත දෙන්නට ඕන. ඒ වගේ සීල සම්පදා, සුද්ධ සම්පදා, ත්‍යාග සම්පදා, සුද්ධ සම්පදා. ඒ කියන්නේ බහුශ්‍රත භාවය. දෙමෝපියන් වැඩි අහලා කියවලා නැත්නම් විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳව, නිවන් යන මාර්ගයේ පිළිබඳව, විමුක්තිය ලබා ගැනීම පිළිබඳව, සුගතිය ලබා ගැනීම පිළිබඳව, යහපත් ජීවිතයක් ගත කිරීම පිළිබඳව මේ වශයෙන් දැක්කෙන ධම්මාන්විත ධර්ම ඥානය, ධර්ම දැනුමක් නැත්නම් ඒ අයට ඒ ධර්මයේ ලබා දෙන යම් කිසි දරුවෙක් සිටිනවා නම් ඒ අය දෙමෝපියන්ට උපකාර කළ නියම කළ ගුණ සැලකුව අය වෙනවා. ඊළඟට කියන්නේ ප්‍රඥා සම්පත්තිය පිහිටවන්නේ කියලා. දෙමව්පියන්ට ප්‍රඥාව නැත්නම් අපිට ප්‍රඥාව පොවන්න වාගේ එහෙම කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ කෙසේ වෙතත් විශේෂයෙන්ම මේ සංසාරයේ දුක පෙන්වා දීමට, සංසාරයෙන් නිදහස් වෙන්නේ මෙහිමයි කියලා දීමට, මේ සසරේ නැවත ඉපදී යන එක භයානකයි කියලා දීමට, ඊ පැත්තෙන් තියනවා ඇති කර දීමට දරුවෝ කටයුතු කරන්නට ඕනේ. එවැනි ප්‍රඥාවක් තියෙනවා නම් තව තවත් ඒ ප්‍රඥාව දියුණු කර ගැනීමට, ඒවට බාධා පමුණුවන්නේ නැතුව කටයුතු කරනවා නම් යම් කිසි දරුවෙක් ඒ දරුවෝ ඔය සීල සම්පත්තිය, සුත සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය කියන කරුණු හතර දෙමව්පියන්ගේ සිත් තුළ ඇති කර දෙනු ලබන දරුවෝ දෙමව්පියන්ට සැලකූ පුද්ගලයෝ කියලා කියනවා. මේ අවවාද බුදුරජාණන් වහන්සේ දා ප්‍රකාශ කළා. මේක අහප්පු එදා හිටපු දරුවෝ තමන්ගේ වයසක දෙමව්පියන් මේ தත්ත්වයට පත් කරන්නට ඕනේ කියලා හිතලා බුදුහාමුදුරුවෝ ගඩම්මුවා ගත්තා ගෙදෙට්ට. අම්මයි තාත්තයි වයසයි විවාහයලා අවුරුදු 50කටත් වැඩි වෙන්නට පුළුවන්.
මොකද කියනවා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් මේ ඇයට බුදුහාමුදුරනේ බණක් කියන්නේ. දෙදෙනා දිහාම බුදුහාමුදුර බැලුවා ටිකක් වයසයි මෙන්න මෙහිමයි කියපු දේශනාව. පණ්ඩුපලාසෝ දානසී යමපුරිසා පට්ඨිතා උයෝග මුකේච තික්ඛතේ පාතියම් පිච තේන විජ්ජති සෝ කරෝහි දීපමත්තනෝ කිප්පං වායම පණ්ඩිතෝ භව නිද්දන්ත මලෝ අනග්ගනෝ නපුන ජාති ජරං උපේහිති. අර වයසක දෙදෙනා පෙන්නලා බුදුහාමුදුරේ ගාථා ප්‍රකාශ කරන්නේ පණ්ඩුපලාසෝ දානසී ඔබලා දෙදෙනා හරියට ගහක ඉදුණු කොළ දෙකක් වගේ. ගහක කහ පාට වෙලා බටුන් වැටෙන්න ඕන්න මෙන්න වෙලා තියෙන කොළේ කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ. උඹලා දෙදෙනා ගහක තියෙන පණ්ඩුපලාසෝ දානසී ඉදුණු කොළ වගේ. යම පුරිසා පිච්ච තමුපට්ඨිතා යම පුරුෂයෝ උඹලා ළඟටම දැන් ඇවිල්ලා සිටින්නේ. යෝග මුඛේ චතිට්ඨතේ මේ ලෝකෙන් පිටත් වෙන්න තියෙන දොරටුව ළඟටත් උඹලා කිට් වෙලා. ඒ වුණාට පාතියම් පිට තියෙන විජ්ජති උඹලට ගෙනියන්න උපකරණ මාර්ගෝපකරණ එහෙම නෑ වගේ නේද? ඊළඟට කියනවා සුකරෝහි දීපමත්තනෝ සමාගේ ආත්ම භාවයේ දීපයක් කරගන්න කිප්පම් වායම පඬිතෝ භව ඉක්මනට උත්සාහ කරන්න පඬිතෝ භව නුවණින් යුතුව කටයුතු කරන්න පඬිතේ කරන්න නින්දන්ත මලෝ කොම කෙලෙස් නැති කරන්න අනංගනෝ මේ බැඳීම් ඉවත් කරන්න නපුන ජාති ජරං උපේහිති නැවත මේ ජාතියටපත් වෙන්නට එපා ජරා දුක් මේ විදිහට අත්දකින්නට එපා. දැන් මේ වයසකපත් වෙලා තියෙන මේ ජරා දුක නැවත මේ සංසාරේ උපන් නැතුව ජාති දුක උපදවා ගන්න නැතුව ඉන්නට කටයුතු කරන්න. ඉතින් ඔක ඇහැවට පස්සේ විස්තරේ මේ දෙමෝපිය දෙදෙනාම සෝවාන් වුණයි කියලා පොත්වල දක්වා තිබෙනවා. එතකොට මේ ඇටත් අපි මේ දේශනාව තමයි විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මම කියන්නේ මේ ගස්වල ඉදිච්ච කොළ වගේ මේ යම පුරුෂයෝ ළඟටම ඇවිල්ලා මේ දොරටුව ළඟටම කිට් වෙලා ඉන්නේ. ඒ වුණාට එකක් තියෙනවා. කොයි වයස් සීමාව කවරෙක් හිටියත් මේ මරණය කොයි මොහොතේ සිදුවේද කියලා කාටවත් කියන්නට බෑ. මරණය සමග මාර්යා සමග ගිවිසුම් ගහගෙන සිටින කිසිවෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඕනෑම වයස් සීමාවක කෙනෙක් ඕනෑම අවස්ථාවකදී මරණයට පත්වන්නට පුළුවන්. ඒක නිසා කිප්පම් වායම පඬිතෝ භව ඉක්මනට උත්සාහ ගන්නට ඕන. අජීව කිච්ඡං ආතත්තං කෝජඤ්ඤා මරණං සුවේ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. අදම උත්සාහ කරපල්ලා. කෝජඤ්ඤා මරණං සුවේ හෙට මරණය එයිද කියලා කවුද දන්නේ? ඒක නිසා කිප්පම් වායම ඉක්මනට උත්සාහ කරන්න කුමක් සඳහාද? මේ නැවත ඉපදෙන එක නැවත ජරා දුක් විඳින එක මේ සංසාරයෙන් ගමන් කරන එක නතර කරලා නිවන් ලබා ගැනීම සඳහා. එහෙම කරන පුද්ගලයා පඬිතෙක් නොනැති කෙනෙක්. එහෙම නැති කෙනා අර මා මුලදී කිව්වා වගේ ප්‍රමාදයට වැටිච්ච කෙනෙක්. යේ පමත්තා යථාමතා මලමිනී බඳු මිනිස්යෝ. ප්‍රමාදයට වැටිච්ච පුද්ගලයෙක් ගැහණියෙක් වේවා පිරිමියෙක් වේවා කවරෙක් සිටත් ඒ හැම කෙනෙක්ම ජීවත්වත් මලමිනී බඳු පුද්ගලයෝ බුද්ධ දේශනාවට අනුව. ඒ නිසා නින්දන්ත මලෝ අනංගනෝ මේ තමාගේ සිත තුළ තියෙන කෙලෙස් සම්පූර්ණයෙන් නැති කිරීමට අනංගනෝ කියන්නේ සිත තුළ තියෙන විවිධාකාර බැඳීම් සම්පූර්ණයෙන් සැඳලීමට කටයුතු කරන්නට. මේ කෙලෙස් නැති කිරීම සහ මේ කියන ලද ආකාර විවිධ බැඳීම් සම්පූර්ණයෙන්ම සිඳලීම සඳහා කුමක්ද කරන්නට තියෙන්නේ? වයස් සීමාව කවරක් වුවත් කරන්න තියෙන එකම දෙයක්. ඒ තමයි සමාගයේ පංචස්කන්ධ ලෝකේ නියම තත්ත්වයේ යථා තත්ත්වයේ යථා පරිදි අවබෝධ කර ගැනීම. සමාගයේ ඇඟේ සහ සිතේ මේකම තමයි අපි පංචස්කන්ධ ගොඩවල් පහක් කියලා කතා කරන්නේ. රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට තමයි මේ ගොඩවල් පහට තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. මේ පංචස්කන්ධයේ යථා තත්ත්වය යථා පරිදි තේරුම් ගැනීමෙන් තමයි ඔය නින්දන්තමලෝ කෙලෙකරන්නේ. අනංගනෝ බැඳී නැති කරන්නේ. නිවන් අවබෝධ කරගන්න. වෙන කිසිම ආකාරයකින් නිවන් අවබෝධ කරගන්නට බෑ. මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය අවබෝධ කරගන්නේ නැතුව. ඒක නිසා 50 සසරක විවාහ ජීවිතයේ සමරන මේ යුවල විසින් ආපස්සට හැරී බැලීමක් කරවීම ඉතාම සුදුසුයි ධම්මාන්විතව.
දැන් අපි කල්පනා කරමු විවාහනේ මේ දැන් අවුරුදු 50කට උඩ හොඳ තරුණ වයසකදී. තරුණ වයසක් කියන්නේ අපි හිතමු රෝස් මලක් නම් පිපිච්චි රෝස් මලක් වගේ තත්ත්වයක්. මේ පිපිච්චි මල ලස්සනයි බොහොම හොඳයි. නමුත් හැම දවසම පිපුණු විලාසයෙන්ම රෝස් මල පවතින්නේ නැහැ. මේ මලේ පෙති හැලෙනවා. මේ මලේ පෙති වර්ණය දුර්වර්ණ වෙනවා. ඉස්තර දකින්නට ප්‍රිය වූ රෝස මල පසුව දකින්නට අප්‍රිය වූ තත්ත්වයටපත් වෙනවා. මේ පෙති ඔක්කොම හැරිලා ගියාට පස්සේ කිසිම අලංකාරයක් දක්නට නැහැ. දැන් කල්පනා කරන අවුරුදු 50කට උඩදී අපි එදා මේන් පසුව කියන කෑලි හොඳට අහගන්න. එදා අවුරුදු 50කට උඩදී විවාහ වෙන දවසේ තමන් හිටියේ මෙන්න මෙහෙම තරුණ රූපයකින්. දැන් මොකද්ද තියෙන තත්ත්වය? එදා තියෙන තරුණ රූපය මමය මගේය කියලා අපි එදා හිතාගෙන කටයුතු කළා. දැන් ඒක නැහැ. එහෙනම් එදා හිටපු මම දැන් නිරුද්ධ වෙලා. මෙන්න මේක තමයි ගැඹුරු තැනක් මම කතා. භාවනාවකින් පසු අත්දකින්න බලන්න. එදා අවුරුදු 18 20 තරුණ කාලයේ විවාහයටපත් වෙනකොට තිබුණු ඒ ලස්සන කවුරුත් ප්‍රිය කරන තරුණ ජවයේ කැවුණු රූපය අද මොකක්ද වෙලා තියෙන්නේ? එදා තිබුණු තරුණ රූපය මම මගේ කියලා අපි එදා ග්‍රහණය කරගෙන උපාදාන කරන කටයුතු කළාට අද ඒක නැත්තටම නැති වෙලා පහනක් නිවුනසේ නිවිලා ගිය ධර්මයක්. එහෙමනම් එදා සිටපු මමයා ඒ මගේ භාවය අද නිරුද්ධ වී ගිය ධර්මයක්. මේ தত্ত্বය ඒ 18 20 තිබුණු தත්ත්වයේ 50 60 70 தත්ත්වයට එකපාරට පරිවර්තනය වීමක් මෙතන සිදු වෙලා නැහැ. එහෙම වෙන්නට හැකියාවකුත් නැහැ. විවිධ අධීර පසු කරමින් අවුරුදු 18 20 ගියා 20 25 ගියා 30 35 40 45 50 60 ওই විදිහටයි වයස මේ ගෙවි ගියේ. අවුරුදු 18 තිබුණු වයසේ රූපය අවුරුදු 30 යනකොට එදා තිබුණු තත්ත්වය නෙවෙයි. 40 වෙනකොට එදා තිබුණු තත්ත්වයක් නෙවෙයි. 50 60 ආදී වශයෙන් තියෙනකොට එදා තත්ත්වයක් නෙවෙයි. මේ එක එක අධීරේ තිබුණු රූප එදා මම මගේ කියලා අපි ඇල්ලුවා. අද ඒවා නිරුද්ධ වී ගිය ධර්මයක් නම් එදා ඒ අල්ලපු මම භාවයේ මගේ භාවය මුලාවක් විනා කිසිවක් නැති හිස් ධර්මයක් කියලා හදවතට තේන්නට ඕන. අද මේ තියෙන රූපය අවුරුදු කවරක් වේවා තමන්ගේ වයස කවරක් වේවා. ඊ රූපේ අපි දැන් මම මගේ කියලා හිතනවා. තව අවුරුදු අපි 20ක් 30ක් 40ක් හරි ජීවත් වෙනවා කියන්නේ. ඒ අවුරුදු 20ක් හරි පසුවට බලනකොට මේ රූපය මේක තිබුණදවත් කියලා තේරුම් ගන්නට බැරි වෙන විදිහටම වෙනස් ස්වරූපයකට විපරිණාමයකට පරිවර්තනය වෙලා. ඊමනම් මේ දැන් දිස්සන රූපය අපි මම මගේ කියලා ගන්නවා නම් එදා අර 18 20 තිබුණු රූපේ මම මගේ කියලා අරගෙන අද අර ඒ ගැන කල්පනා කරන මොකක්වත් නැති දීවි ගිය ධර්මයක් කියලා අවබෝධ වුණාසේ මේක දියන ධර්මයක් කියලා තේරුම් ගන්න ඕන. මේ රූපය මේ ආකාරයෙන් හැම මොහොතක් ගානේම වෙනස් ස්වරූප වලට පරිවර්තනය වීමක් සිදු වෙනවා. මේ රූපේ ස්වරූපේ තමයි මේකේ තියෙන සුළු සෛල කොටස්. මැරෙනකොට තවත් සෛල කොටසක් ඉපදවාගෙන මැරීමයි රූප සෛල වල ස්වරූපේ. ඕනෑම 50 දෙක එකයි. ඒ තියෙන සෛල මැරෙනකොට ඒහා සමානවම රූප කොටසක් නිපදෙනවා නම් ඒ තියෙන දේ ඒ ආකාරයෙන්ම පවතිනවා වගේ අපිට දිස්සෙනවා. ඒ තියෙන මැරෙන රූප වලට වඩා වැඩි කොටසක් රූප උපදිනවා නම් අපිට ඒක මහත් වෙනවා, වැඩෙනවා, ලොකු වෙනවා කියලා පේනවා. ඒ තියෙන රූප කොටස වලට අඩුවෙන් නම් අර මරුණට පස්සේ උපදින රූප උපදින්නේ අපි කියනවා කුඩා වුණා, කෙට්ටු වුණා කියලා. ඒ තියෙන රූප වල ස්වરૂපෙම නැවත මැරෙන රූප කොටස් නැවත ඒ ස්වરૂපෙම උපදිනවා නම් අපි කියනවා ඒක ඒ ආකාරයෙන්ම පවතිනවා. මේ රූප කොටස් මැරෙනකොට ඒ රූප සෛලය නිරුද්ධ වෙනකොට උපදවනු ලබන රූප සෛල ඊට වඩා ජරා ජීර්ණ වූ මෘත රූපණ අපි කියනවා වයසට යනවා, මෝරනවා. මේක තමයි ජීවිතේ පුරා සිදුවෙන්නේ. ඉතින් මේ තරුණ අය බොහෝ විට තමන්ගේ රූපය ගැන මහා ලොකුට හිතාන සිටිනවා, මානෙන් යුතුව කටයුතු කරන. ඊට අමතරව මේ වැඩිහිටි අයට දැක්කම නිකන් සමච්චලයකින් වගේ බලන අය සිටිනවා. නිකම් ගරුත්වයක් සැලකිල්ලක් නැතුව බලන අය සිටිනවා.
ඒ අය විසින් මේක කල්පනා කරලා තේරුම් ගන්න. ඒ වයසටපත් වූ අය දැක්කට කල්පනා කරන්නේ ඒ තරුණ අය විසින් මේ අයත් අපි වගේම එදා තරුණව හිටපු අය. අද තරුණව සිටින අපිට මේ වගේම මේ தත්ත්වයට පත් ගන්නට වෙනවා කියන්නේ. මේම හිතනකොට තමාගල තියෙන රූප මදය අඩු වෙනවා. ඒ වගේම රූප මානෙ අඩු වෙනවා. ඒ වගේම අර ගරු සැලකිලි නැතුව Taman තරුණයි කියලා වයසක අය නිකන් පහත් කරලා සැලකන අදහස් වලින් යුතු තරුණයෝ තමයි දැන් කාලේ දක්නට ලැබෙන තරුණයෝ. ඒ අදහස වියන්. ඒ ධර්මානුකූල අවබෝධය තමාගේ සිතට යථා අවබෝධය ඇති වුණොත් එහෙමයි. මේ රූපය මේ ආකාරයෙන් අවුරුදු 50ක් තිස්සේ ඇති වී නැති ගියා. අවුරුදු 50ක් තිස්සේ ජීවත් වුණා කිව්වේ අන් කිසිවක් නෙවෙයි. ඔය රූප කොටස් ටික මෙරි ඔය කියපු ආකාරයෙන් ඉපදී මෙරි ගිය එකටයි. රූපේ විතරක් නෙවෙයි. විවාහයකට පත්වන්නේ කෙනෙක් ආස්වාදයක් ලැබීම. වෙන කිසිම හේතුවකට නෙවෙයි. ආස්වාදය කියන්නේ වේදනාව. වේදනාවේ තියෙන සුඛ වේදනාව, දුක්ඛාවක්, උපේක්ෂා වේදනාවක් කියලා කොටස් තුනක්. වේදනා ත්‍රයක් තිබෙනවා. ඉතින් මේ අය දැන් ආපස්සට ධර්මාන්විතව හැරිලා බැලුවොත් අපි යන්තාක් සුඛ වේදනාවක් වින්දනන් අද මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? නිකන් හීන දැක්කා වගේ රැ. රැට හීන දකින්න උදේට නැගිටින මොනවත් ඉතුරු වෙච්ච දෙයක් නැහැ. ඒක ඉච්චරයි. එතනම නැති ඇති දැක්කපු ගමන් ඉවරයි. අපි මහා ලොකුට හොයා ගමන් කරපු වේදනාව. කොහොම හරි විඳින්නට ඕනේ කියලා කවර ආකාරයෙන් හරි විඳින්නට උත්සාහගත් වේදනාව. සුඛ වේදනාව. අද බලනකොට කුමක්ද ඉදිරි වෙලා තියෙන්නේ? එතකොට මේ ආයත කල්පනා කරන්න පුළුවන්කම තිබෙන්නට ඕන. මේ වේදනාව කියන ධර්මතාවය මේ අවුරුදු 50 තුළ ජීවත් වුණා කියන්නේ විවිධාකාරයෙන් වේදනා රාශියක් ඇති නැති යාමක් කියලා. මේ වේදනා දෙස අද අපි ආපසු හැරී බැලුවොත් අපි එදා විඳින ලද වේදනාව අද කියලා ඔක්කොම නිරුද්ධ වී ගිය ධර්ම වශයෙන් බැලෙන්නට ඕන. අපි මේවා අල්ලගෙන කටයුතු කළා. මේවා බදාගෙන කටයුතු කළා. වේදනාව ස්වස්‍ය ගමන් කළා. නමුත් ඉතුරු වෙච්ච දෙයක් අන්තිමට නැහැ. විහිසයි දුකයි සංස්කාර ගොඩක් රැස්වීමයි හැර. මේක නිසා මේ වේදනාව විවාහ වෙන්නේ මා කිව්වේ ආස්වාදයක් සුඛ වේදනාවක් විඳීම නඳා කියලා. විවාහ ජීවිතය අවුරුදු 50ක් ගත කරා කියන්නේ අවුරුදු 50ම සුඛ වේදනාව වින්දා කියන එක නෙවෙයි. එක සුඛ වේදනාවක් වින්දනම් 10000කට වේදනාව වින්දා. 10000ක් නෙවෙයි ලක්ෂයකට වැඩිය දුක් වේදනාව වින්දා. මේක සමානුපාතික වශයෙන් දක්වන්නට බැරි තරමට සුඛ වේදනාව හා දුක් වේදනාව සංසන්දනය කළොත් ඇති තත්ත්වය ඒකයි. අනන්ත අප්‍රමාණ දුක් වේදනා අපි වින්දා. ඒ දුක් වේදනා අද ආපහු හැරී බැලුවොත් මොකද්ද ඉතිරි වෙලා තියෙන්නේ? ඔක්කොම නිරුද්ධ වී ගිය ධර්ම. මේ ආකාරයෙන් අවුරුදු 50ක් විවාහ ජීවිතේ ගත කිරීම දෙස ධර්මාමිතව බලන්න පුරුදු වෙන්නට ඕන. ඒ අතරතුර උපේක්ෂා වේදනාවක් අපි විද්දාන ඒ උපේක්ෂාව නැති ගියා. මේක කල්පනා කරන්න මේ වේදනාව යම් කිසි පුද්ගලයෙක් යම් කිසි සත්‍යයක් මේ ලෝකයේ විඳිනවා නම් ඒ වේදනාව විඳිනු ලබන්නේ ඊශ්‍රණී විඳිනු ලබන පවස්නේ පවත්නා වේදනාවයි. ඒ මොහොතේ පවත්නා වේදනාවයි. ඊට ටික වේලාවකට පෙර අතීතයේ පැවති වේදනාවක් කිසියෙකුට අත්දකින්නට බෑ. ඊට පසු ඇති වෙන අනාගත වේදනාවක් අත්දකින්නට කිසියෙකුට හැකියාවක් නැහැ. වර්තමාන ස්නේහී පවත්නා වේදනාව අත්දකින්නේ මේ කාලේ. අතීත වර්තමාන අනාගත වශයෙන් බෙදන්නට පුළුවන් මේ කාලයේ සෑම මොහොතක් ගාතේම වර්තමානයේ අතීතයට දිවෙනවා. අනාගතයක් අපි ප්‍රාර්ථනා කරන අනාගතයේ ස්නේහකින් වර්තමානය බවට පත් වෙන ඒක ස්නේහකින් අතීතය බවට දිවෙනවා. මේ විදිහට බීගෙන් දිවෙන කාලත්‍රයක් මෙතන කටයුතු සිදුවන්නේ. එතකොට අපේ ශරීරයේ තුල යන්තාක් සිත තුල යන්තා වේදනා ඇති වුණා නම් මේ කාලේ හා බැඳුණු මේ සෑම වේදනාවක්ම මේ සෑම ස්නේහයක් ගන්න ඇති වෙමින් නැති වෙමින් ගිය ධර්ම අද ඒ වාදස හරිය බලනකොට කිසිවක් ඉතිරි වී නැහැ. ඔක්කොම නිරුද්ධ වී ගිය ධර්ම කියලා තේරෙන්නට ඕන. තමාගේ රූපේ දේශ බලලා අතීතය අවුරුදු 18 20 තිබෙන තරුණ රූපේ දේශ දැන් බලලා දැන් තියෙන රූපේ දේශ බැලුවට පස්සේ එදා හිටපු මම මගේ කියන එක දැන් කල්පනා කරනකොට මොකක්වත් නැතුව නිවිලා ගිය ධර්ම වශයෙන් පේනවා වගේම මෙන්න මේ වේදනාවත් නිවිච්ච ගිය නිවුණු ධර්මයක් කියලා
අවබෝධ කරගන්නට ඕනේ සමාන්විත සමාධිමත් ප්‍රඥාමත් සිතකින්. ඊළඟට මේ අවුරුදු 50 ජීවත් වුණායි කියන්නේ ওই කොටස් දෙක පැවතීම පමණක් නෙවෙයි. සංඥා ගොඩවල් ඇති ගියා. අපි සංඥා කියන්නේ හඳුනා ගන්න. රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ හඳුනනවා, රස ස්කයිට දැනෙන ස්පර්ශ මනස දැනෙන විවිධ අරමුණු. මේ ඔක්කොම අපි මුලා කරපු නැති දේවල්. ලෝකේ නැති දෙයක් ඇති ලෙසින් අපි මුලා කරපු ධර්මතාවයට කියන්නේ සංඥායි. කියන්නේ කිසිවක් එහෙම දෙයක් නැහැ. නමුත් අපි එහෙම හිතනවා මෙහෙම දෙයක් තියෙනවා හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමට අපි කියනවා සංඥා කියලා. මේ විවාහ ජීවිතයට පත්වෙච්ච මොහොතේ සිට මේ මොහොත දක්වා කොයිතරම්නම් සංඥා ගොඩවල් රූප හඳුනා ගන්න නැද්ද, ශබ්ද හඳුනා ගන්න නැද්ද, ගන්ධ සුවඳ රස ඔක්කොම හඳුනා. අද මොනවද ඉතිරිලා තියෙන්නේ? මේ වර්තමානයේ හඳුනා ගන්නා සංඥාවක් කර මේ දක්වා ඇති වුණා නම් යම් කිසි සංඥා ස්කන්ධයක හැම සංඥා ධර්මයක්ම එතනම නිරුද්ධ වී ගිය ධර්ම. ඒක තේරුම් ගන්න. මේවා එදා මම කියලා හිතුවා, මගේ කියලා හිතුවා, මගේ දැනුම කියලා හිතුවා, මගේ අවබෝධය කියලා හිතුවා, මම මෙහිම විභාග පාස් වෙලා තියෙනවා කියලා විදියට ඒ සංඥාව උපාදාන කරගෙන කටයුතු කළා. මේ මොනවද අද ඉතිරි වෙලා තියෙන්නේ? මේවා අපි හිතනවා නම් මමයේ කියලා, මගේ කියලා, ඒක මොකද්ද? නාඤ්ඤත්‍ර අවිද්‍යාව හැර නොදක්කම හැර. මේක හොඳට තේරුම් ගන්න. මේවා අපි අල්ලන්නේ, මේවා උපාදාන කරන්නේ, මේවා ආඩම්බරයක් මානයක් ඇති කරගන්නේ නොදක්කම තිබෙන නිසා. මේවා ඇත්ත වශයෙන්ම ගන්නට හරයක් නැති, සාරයක් නැති නිස්සාර ධර්ම කියන අවබෝධය ඇති කරගන්න. මේ විතරක් නෙවෙයි මේ අවුරුදු 50 තුළ විවාහ වෙලා අවුරුදු 50 ගත කිරීම තුළ සිදුවන්නේ විවිධ සිතිවිලි, කුසල් සිතිවිලි, අකුසල් සිතිවිලි, ලොක්කම කුසල අකුසල නොවන සිතිවිලි, තමායට කාම සිතිවිලි, ව්‍යාපාද සිතිවිලි, ඊර්ෂ්‍යා සිතිවිලි, නැත්නම් සද්ධාව ප්‍රඥාව වැනි කුසල පාශික සිතිවිලි, ආකාර සිතිවිලි රාශියක් ඇති වී නැති ගියා. මේ සෑම සිතිවිල්ලක්ම ඇති වුණා, ඇති වෙච්ච ගමන්ම නැති වුණා. පවත්වාගෙන යන්නට පුළුවන් සත්‍යමත් කෙනෙක් මේ ලෝකේ නෑ, බුදු කෙනෙක් කොට බෑ. තමාගේ සිත තුළ පවත්නා සිටිවිලි ඊ විදිහටම දිගටම පවතිවා කියලා අදිස්ථාන කරලා පවතින. ඒ සිටිවිල්ලම නෙවෙයි එහෙම පැවතුණක් තියෙන්නේ මෙරි මෙරි ඉපදී යන සිටිවිලි ධර්ම රාශියක්. මේ සිටිවිලි ධර්ම රාශියත් ඇති වෙමින් පැවතමින් ඔය ආකාරයට නැති ගියා. ඊතර තමාගේ විඥානේ දැනීම ඔය චක් විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, සමනෝ විඥාන කියලා කොටස් 6ක් කියනවනේ. අභිධර්ම හැටියට, සෝත්‍රයේ හැටියට නම් ඔය තරම් වැදගත් භාවයක් නැහැ. කෙසේ වෙතත් ඒ විඥානවල ඔක්කොම එතනම බිඳි ගියා. දැන් කල්පනා කරන්න ධර්මාන්විතව ආපසු හැරි බලලා 50 සසරක ජීවිතයේ දෙස මේ අවුරුදු 50 අපි ජීවත් වුණා කියන්නේ කුමකට? අන් කිසිවකටවත් නෙවෙයි. මේ කියපු කරුණු පහ ඇති වී නැති යාමට රූපස්කන්ධයේ කියපු ආකාරයෙන් ඇති වී නැති ගියා. වේදනාස්කන්ධයත් එලෙසින්ම ඇති වුණා නැති වුණා. සංඥා සංඛාර විඥාන කියන සසස්කන්ධත්‍රයත් ওই ආකාරයෙන් ඇති වෙමින් නිරුද්ධ වෙමින් නැති වෙමින් ගියා. ඔන්නෝයි පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති යාමට තමයි කියන්නේ ජීවත් වෙනවා කියන්නේ. අවුරුදු 50ක් විවාහ වෙලා ජීවිතේ ගත කළා කියලා මේ රජ තමයි මේ මොකද්ද රජ සංවරදී මොකක් හරි සමරන්නේ ඔය ටිකට තමයි. මොකද්ද සිදුවන්නේ? මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති අපි කවර දෙයක් කළත්, කොයි වයස් සීමාවක හිටියත්, කොතන හිටියත් ඔයකින් තොරව කිසිවක් නැහැ. ඕක තමයි ධම්මාන්විතව ආපස්සට හැරි බැලීම. දැන් කල්පනා කරන කෑල්ල මේ කියන කෑල්ල ඊට වඩා ටිකක් ගැඹුරුයි. ටිකක් හිතලා බලන්න. මා කියවා අපේ සුඛ වේදනාව විතරක් නෙවෙයි, පුළුවන් තරම් විඳි වැඩිපුර දුක් වේදනායි කිය. මේ ශරීරයේ නාම රූප ධර්මතාවයන් තිබෙන තාක්කල් දුක් අත්දකින්නට සිදු වෙනවා. ගින්දර ගොඩක් මැද ඉඳගෙන සිසිලක් හොයන්නට කෙනෙකුට උඩ පැන්නට හැමදාස්ම සිසිල ලබන්නට බෑ. අපි හිතුව ගිනි මැද ගිනි ජාලාවක් මැද පුද්ගලයෙක් සිටිනවා. උඩ පනිනකොට හුලං ටිකක් එහෙම වැදෙනවා. ටිකක් කූල් එකක් වෙන සිසිලක් දැනෙනවා. ආපහු ගින්දරටම වැටෙනවා.
ඒ මිනිහට හැම වෙලාවෙම සැපක් තියනවා කියන්න බෑ. අන්තරයේම තියෙන දුක. අර උඩ පනිනකොට පොඩ්ඩක් සිසිලක් එනවා. උන්න ඕම තමයි ජීවිතේ සැප කියන එක. සුළු මොහොතකට සුළු කාල පරිච්ඡේදයකට සැපක් තියෙනවා. මුළු කාල පරිච්ඡේදෙම දුකක්. රස්සා කරන ඉගෙන ගන්න ජීවිතේ පටන් ගත්ත සව උපදින දවසේ සිටම මව් කුසට ආපු මොහොතේ ඉඳලම ඒ ළමයාට යම් කිසි තේරීමක් තියෙනවා නම් ඒ තේරුණු අවස්ථාවේ සිටම දුකක්මයි විඳින්නේ. ඉපදෙන්නේ දුකකින්, ඉගෙන ගන්නේ දුකකින්, රස්සා කරන්නේ දුකකින්, හැම එකක්ම දුකක්. ඊට අමතරව කන එක, බොන එක, ලිකසි කියන්නේ එක ඒවත් ඔක්කොම දුක්. රැකී රස්සා කරන එක ඒවත් ඔක්කොම දුක්. ඊට අමතරව මේ ශරීරය තුළින් විවිධ ඉසේතිට පාදාන්තය දක්වා මොන රෝග හැදෙන්නේ නැද්ද කියලා කියන්නට කාටද පුළුවන්. අද සමහර විට අපි හුද්දට නිදා ගන්නවා ඇඳ උඩ, හෙට උදේට පැරලයිස් වෙලා සමහර විට නැගිටින්නට බැරුව තත්ත්ව උද්ගත වෙනවා. මම එහෙම කේසස් දන්නවා. එහෙම අවස්ථා මම දැකලා තියෙනවා. ඊවැනි තත්ත්වය විවිධ ආකාර දැන් අවුරුදු 50 දාපස් බැලුවොත් කුයිතරන්න ගොඩක් අපි විඳලා තියනවාද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. අප්‍රිය සංප්‍රයෝග දුක් ඔය කාලය තුල අනන්තවත් විඳලා. ප්‍රිය විප්‍රයෝග කියන්නේ කෙනෙක් මරුණා කියන එක නෙවෙයි. තමා සතු දෙයක්, තමා ප්‍රිය කරන දෙයක් නැති වුණා නම් ඒ සෑම එකම ප්‍රිය විප්‍රයෝග දුක්ඛයටයි ගණන් ගන්නේ. ඊට අමතරව නුයි රෝග පීඩා දුක් ඇති වෙනවා. මේ ශරීරයට කවන්නට සිදු වුණා, පොවන්නට සිදු වුණා, නහවන්නට සිදු වුණා. මේ ශරීරය සීතල වෙලාවට උෂ්ණ කරන්නට, උෂ්ණ කරන වෙලාවට සීත කරන්නට සිදු වුණා. මේ හැම එක අපි මේ සැප කියලා හිතන දේවල් ඒකාන්තයෙන්ම දුක් ගුලියක් විනා අංකචාවක් නෙවෙයි. මේ දුක් ගුලියට අපි සැපක් කියලා හිතනවා නම් ඒක අවිද්‍යාව හැර අංකචාවක් නෙවෙයි. උතන තියෙන්නේ නොදක්කම. ඒ නොදක්කම තියෙන තාක්කල් මේක දුකක් වශයෙන් තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක තැනකදී ප්‍රකාශ කළා මානිනී උඹලා මේ සංසාරේ විඳින ලද දුක දන්නවා නම් එහෙම එක මොහොතක්වත් වෙන වැඩ එහෙම කරන්නට යන්නේ නැහැ. ඔළුවේ ගිනි ගත්තත් ඒක නම් නිවන්නට යන්නේ නැහැ. මේ අවබෝධ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් දකින්නටයි උඹලා උත්සාහ කරන්නේ. මේ විඳින ලද දුක අපිට තේරෙන්නේ නැහැ. తాවකාලික වශයෙන් සුළු සැපත් තියෙන නිසා සංසාරේ පුරා විඳපු දුක දැනගන්න කල්පනා කරන්න කොහෙත්ම මොලයක් නැහැ. මොලයක් නැහැ කියන්නේ නුවණක් නැහැ. හරකුන් වෙලා ඌරන් වෙලා තිරිසන් වෙලා ලක්ෂ කෝටි බිලියන්ස් ගණන් වාර අපි ඉපදි විඳ දුක් ඒවා අපි දන්නේ මතක නැහැ. ප්‍රියත ලෝකවල ඒ වගේ දුක් විඳා. ඒ වගේම මනුස්ස ලෝකේ ජාති දුක් විඳා, ජරා දුක් විඳා, ව්‍යාධි දුක් විඳා. ওই ජරා දුක් කියන ඒවා තරුණ අයට වැඩි තේරෙන්නේ නැහැ. මොකද මේ ඒ ජරාවට තමයි පත් ඕනෑම රෝගයක දුක තේරෙන්න රෝගේ වැළඳෙන්න ඕනේ. නිකන් උඩින් බලලා මෙහෙම රෝගයක් මේ දුකක් තියෙනවා කියලා අපිට ගෙස් කරගන්නට පුළුවන්. නිකන් හිතා ගන්නට පුළුවන්. නමුත් මේ නියම දුක මිදින්නේ රෝගේ තියෙන පුද්ගලයා. ඒ වගේ අනන්ත ප්‍රමාණ රෝග පීඩා වින්දා, ජරා දුක් වින්දා, මරණ දුක් වින්දා සංසාරේ පුරා මේ අවුරුදු 50 තුල මේ ජීවත් වුණු 50 වසර සිටිපත් කරන මේ කාල පරිච්ඡේදය තුල කොයිතරම්නම් දුක් වින්දාද, ගැහැට වින්දාද, කරදර වින්දාද, පීඩා වින්දාද කියලා නුවණින් ආපස්ස හැරන්නට ඕන. එහෙම බැලුවොත් තමන්නට තේරෙන්නට ඕනේ මෙන්න මේ කාරණා. අවුරුදු 50ක් මං ජීවත් වුණා කියන්නේ නැත්තම් විවාහ වෙලා අවුරුදු 50ක් මම මේ ගත කළා කියන්නේ 50 වසර පුරා දුක්ඛ සත්‍ය පැවතුණා. අංකිෂයක් නෙවෙයි. වෙන මොනවත්ම නෙවෙයි. බුදු ඒකාන්ත දුක්ඛ සත්‍යම නැවත ඇති වෙමින් යාමට තමයි අපි මේ ජීවත් වෙනවයි කියලා කියන්නේ. මා කියවා මේ ජීවත් වෙනවයි කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම පරම්පරාවක් හැර ඒ වැලක් හැර අංකිෂයක් නෙවෙයි කියලා. ඒ ඇතිවීම නැතිවීම සංඛ්‍යාත ඒ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම මේ කාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය. ඊක නිසාම බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. මේ පංච උපාදානස්කන්ධ කියන වචනේ මම පංචස්කන්ධ කියලායි කියන්නේ. මේ පංචස්කන්ධේ පැවැත්ම තිබෙන තාක්කල් දුක්. බුදු වුණත් පංචස්කන්ධයේ තියෙන දුක් තේනවා. අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක වුණත් බුදු වුණත් භාෂේ බුදු වුණත් පංචස්කන්ධයේ තියෙන තාක්කල් දුක් තියෙනවා. පංච උපාදානස්කන්ධ කතාව කිසිේද. ඒක නිසා මේ පංචස්කන්ධයේ පැවැත්මයි දුක්ඛ සත්‍ය කියන්නේ. පවත් දුක්ඛං කියන එකයි මම මේ ප්‍රකාශ කරන්නේ. අපවත්තං සුඛං. සුඛයක් කියනවා නම් සුඛය කියලා කියන්නට ඕනේ මේකේ නොපැවැත්මට. මේක මොණ්ඩායට තේරෙන කතාවක් නෙවෙයි. පවත්තං දුක්ඛං අපවත්තං සුඛං කියන්නේ.
මෝඩය කල්පනා කරන්නේ පවත්තං අපවත්තං දුක්ඛං කියලා. පැවතීම සැපයක්, නොපැවතීම මහා දුකක්, විනාශයක්, කරදරයක්. මේක මහා නරක දෙයක්. මේ පැවත අවුරුදු 50 දෙස ආපසු බලනකොට Tamanට තේරෙන්නට ඕන මේ 50 සසරක් ගත කළා කියන්නේ දුක්ඛ සත්‍ය අවුරුදු 50 දිගින් දිගට ගලාගෙන ගියයි. තමන්ගේ වයස් සීමානුව කල්පනා කරන්නට ඕනේ. මෙතෙක් කල ජීවත් වුණා නම් අවුරුදු 50 හරි 40 හරි 30 හරි 20 හරි කවර හරි. ඒ කාල පරිච්ඡේදය තුළ ජීවත් වුණා කියන්නේ දුක්ඛ සත්‍යය පැවැත්ම. ඒක තේරුම් ගන්නට බැරි මෝඩකම සිත තුළ කාවැදී යති නිසා තමයි අපි මේවා අල්ලන්නේ, මේවට ආශා කරන්නේ, මේවා අතහරින්න බැරුව දඟලන්නේ. එයි මේ අල්ලගෙන දඟලන්නේ. එයි මේ අතහරින්න බැරුව දඟලන්නේ. මොකක්වත් නෙවෙයි. මේවා අල්ලගන්න දඟලන්නේ, ආශා කරන්නේ මේක මහා දුකක් කියලා දන්නේ නැතිකම නිසා. යම් කිසි හේතුවකින් Tamanට තේරෙනවා නම් මේක ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා. කවුද උකට ගන්නේ? කවුද උපාදාන කරන්නේ? කවුද පවත්වාගෙන යන්න අපේක්ෂා කරන්නේ? දුක්ඛේ අඥානං කියන දුක නොදන්නා අවිද්‍යාවේ එක්තරා කොටසක් සිත තුළ සැඟවි ක්‍රියාත්මක වන තාක් කල් මේ ලෝක සත්වයා නැවත මේවා ආස්වාද කරලා මේවට ඇලි නැවත පංචස්කන්ධ ධර්මයන් උපදවා ගන්නවා. දැන් කල්පනා කරන්න අවුරුදු 50 ජීවත් වුණා. 50ක් විවාදීතේ ගත කළා. මොකද්ද මේ සිදුවුනේ? අර කලින් කියපු විදිහට පංචස්කන්ධ ධර්ම ඇති ඒ වගේ පාටියෝ ඇති නැති ගියා. අපි ඒවා ඉතින් අපේ තියෙන මෝඩකම මගේ කියලා අපේ කියලා එහෙම ගත්තා. ඉතින් ඒක අපේ තියෙන මෝඩකම නිසා පංචස්කන්ධයේ තියෙන අනිත් ඒවා ඇති වර්ධන් නෙමෙයි. ඒවා ස්වභාව ධර්ම. හේතුඵල වශයෙන් පවර්ණා ස්වභාව ධර්ම මේ ආකාරයෙන් නැති වුණා. මේ විදිහට බලනකොට දුක්ඛ සත්‍ය ඇති නැති කිය. අපි 50 සසර ජීවත් වුණා කියන්නේ 50 සසර පුරා අපේ ජීවිතින්ද්‍රිය රූපේ පැවතුණා. නාම ජීවිතින්ද්‍රිය, රූප ජීවිතින්ද්‍රිය නැත්නම් පණ ටික පැවතුණා. අපේ සිංහල භාෂාවෙන් කතා කරන්නේ පැවතුණා. මේකටනේ මිනිස්සු ආශා කරන්නේ. පණ යනවට බොහොම බයයි, මැරෙනවට බොහොම බයයි. ජීවත් වෙන්නයි ආශා ප්‍රාණය පවත්වාගෙන යන්නට තමයි හැම කෙනෙක්ම හැම උත්සාහයක්ම දරන්නේ. හැම දෙයක්ම කරන්නේ. ඒක හොඳින් පවත්වාගෙන යන්න. නොඑක් දේවල් කරන්නේ. හැම මිලමුදල්ම කරන්නේ, හැම රැක ආසාවල්ම කරන්නේ. මේ පංචස්කන්ධය හොඳින් සැපෙන් දිගින් දිගට පවත්වාගෙන යන්න. ඒ සඳහා නෙවෙයි. කල්පනා කරන්න දැන් මේ කියන කතාව. මේ පංචස්කන්ධී පැවැත්ම අර මා කියපු විදිහට ඒකම දුක්ඛ පිණ්ඩයක්මයි, දුක් ගුලියක්මයි, ඒකාන්ත දුක්ඛ සත්‍යමයි කියලා අවබෝධ වුණා නම් මේ පණ ටිකේ පැවැත්ම කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය සත්‍යයේ පැවැත්මයි. දුක්ඛ සමුදය සත්‍යයේ පැවැත්මයි. යම් කිසි පුද්ගලයෙක් සත්‍යයක් මරුණොත් එහෙම මරුණට පසුව ඒ නැවත ඉපදීම වෙනම කතාවක්. ඒ ජීවිතය අල්ලාගෙන, ඒ මරණයටපත් වූ ජීවිතය අල්ලාගෙන කිසිම දුකක් මරුණට පස්සේ කෙනෙක් අත්දකින්නේ නැහැ. යම්තා දුක් යම් කිසි සත්‍යයක් අත්දකින්නේ ඔහුගේ ජීවිතයේ පවත්නා තෙක් කල් පමණයි. ඊට පස්සේ නැවත දුක් ගොඩක් ඇති වෙනවා. වෙන තැනක නැවත ඉපදීම තියෙන තාක්කයි. ඒක වෙනම කාරණාවක්. මේ ජීවිතය අනුව බලනවා නම් මේ ජීවිතයේ පැවැත්මේ හේතුව, මේ දුක පැවැත්මේ හේතුව ප්‍රාණයේ පැවැත්මයි. අපි මේ ආශාකලේ ජීවත් වෙන්න පණට ආශාකලේ මොකක් ගැන අවබෝධයක් නැතිකම නිසා මේ කියන ලද මේක දුක්ඛ සමුදය සත්‍යයි කියන නොදන්නා දුක්ඛ සමුදය අඥානං ඒ අනුවණකම නුවණ නැත්තා අපි මේ පංචස්කන්ධ ඒකාන්ත වශයෙන් දුකක් නම් මේකට පවත්වාගෙන යන්න යන්තා දේවල් කෙරුවනම් කැවුවා, පෙව්වා, නැහැව්වා, නිදි කෙරෙව්වා, සීතල කළා, උෂ්ණ කළා, බෙහෙත් දුන්නා. මේ ඔක්කොම මොනවද? ওই ගෲප් එකට දෙක වැටෙන්නට ඕන. ඔක්කොම වැටෙන්නට ඕනේ ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය කියන කොටසට. මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් නම් මේක පවත්වන යන්තා දේවල් තියෙනවා නම් ඔක්කොම දුක්ඛ සමුදය සත්‍යයි. දුක්ඛ සමුදය සත්‍ය කියන එක මේ යායන්තන පොණොබ කරන නන්දිරාග සගත තත්ත්‍ර තත්ත්‍රම් නන්දි සීතිදම් කාමතන බතන විවතන කියන කතාව නෙවෙයි මෙතන මේ මා කතා කරන්නේ. මේ ප්‍රායෝගික වශයෙන් දුක්ඛ සමුදය සත්‍ය තමයි අවබෝධ කරගත යුතු ආකාරයක් අපි ප්‍රකාශ කළේ. එතකොට අපේ මේ ප්‍රාණය ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදය සත්‍යයේ පැවැත්ම අවුරුදු 50 පැවැත්ුණා ජීවත් වුණා කියන්නේ මොකද්ද එහෙනම්? එකාතකින් දුක්ඛ සත්‍ය අවුරුදු 50ක් තිබුණා. තවත් පැත්තකින් දුක්ඛ සමුදය සත්‍යයක් අවුරුදු 50ක් තිස්සේ ගලාගෙන ගියා.
නැද්ද? මේ පණ ටික තිබීමට හේතුවක් තියෙනවා. නිකම් පණ තියනා නෙවෙයි. මේ පණ තිබීමේ ප්‍රධාන හේතුව අතර එකක් තමයි කර්මය කියන එක. තමාගේ ආස්වාස් ප්‍රසවාස සත්‍ය, කෑම බීම ශක්තිය, සීතල උෂ්ණ දෙකේ සමතාවය ආදී විවිධ කර්ම තියෙනවා පණ පැවැත්වීම සඳහා. ප්‍රධාන හේතුවක් තමයි කර්ම ශක්තිය. මේ කර්ම ශක්තිය ඇයි අපේ ජීවිතේ පවත්වා ගැනීමට උපකාර කළේ? අපේ මිනිස්ය වශයෙන් නැවත ඉපදීමට කර්මයක් ගිය ආත්මේ මරණ වේලාවේදී සිහිපත් වුණා. ඒකේ ප්‍රතිවිපාකයක් වශයෙන් තමයි අපේ මේ කර්ම සත්‍ය ගමන් කරන්නේ. එතකොට මේක දුක්ඛ සමුදය සත්‍යයක්. එදා මරණ මොහොතේ කර්ම කරලා තිබුණ නැත්නම් මේ දුක්ඛ සමුදය සත්‍ය ඇතිවන්නේ. නමුත් එදා අපි කර්ම රැස් කළා. ඒ කර්ම රැස් කිරීම කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය සත්‍යයි. මේ අය අන්තාක් මේ ජීවිතේ පුරා කළා නම් කර්ම ක්‍රියා කියන එක කායික වාචික මානසික ක්‍රියා. මේවා උපාදාන කරන සිතින් අල්ලාගෙන කරන දේවල් වලට ඔක්කොම කර්ම කියන වචනය අපි පාවිච්චි කරනවා. ඒවා කුසල් වෙන්නටත් පුළුවන් අකුසල් වන්නටත් පුළුවන්. මේ ඔක්කොම දුක්ඛ සමුදය සත්‍ය. එදා කර්ම ඒ විදිහට දුක්ඛ සමුදය සත්‍යයට කරගෙන හිටියා. ඒ දුක්ඛ සමුදය සත්‍ය දා තිබුණ නිසා ඒකේ ප්‍රතිවිපාකයක් වශයෙන් නැවතත් මේ ලෝකෙට. හොඳයි. එතකොට එදා ඒ කර්ම රැස් කරගෙන තිබුණේ ඇයි? අපි කර්ම රැස් කරලා තිබුණේ ඇයි? ඒකට පිළිතුරක් වශයෙන් අපි දෙන්න තියෙන්නේ මොකද්ද? මේ කර්ම රැස් කිරීම නිසා නැවත නැවත දුක් උපදිනවය. ඒක අපි දන්නේ නැහැ. මොකක්ද ඒකට කියන්නේ බුද්ධ වචනින් කියනවා? දුක්ඛ සමුදය වෙන. එතෙන් දුක්ඛ සමුදය ගැන නොදක්කම. ඒ නොදක්කමට බුද්ධ වචනයක් කියනවා නම් අවිද්‍යාව. හරි. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා. නැවත මේ සංසාර ගමන මේ ආකාරයෙන් ගමන් කළා එක. දැන් එතකොට අපි අවුරුදු 50 ආපස්සට හැරී බැලුවොත් අපට පේන්නට ඕන මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති යහමාර වෙන කිසිවක් මෙතන තිබුණේ නැහැ. එක දෙක බුදු ඒකාන්ත දුක්ඛ සත්‍ය මේ ආකාරයෙන් දිගින් දිගට පැවතුණා. තුන දුක්ඛ සමුදය සත්‍ය ගලාගෙන මේක නොදත් මෝඩකම සිත්තල කාවැදී තියෙනවා. මෝඩකම ගලවන්නට ප්‍රඥාවකින් කරව බෑ. අඳුර නැති කරන්නට ආලෝකයේ සේ ප්‍රඥාවට මෝඩකම නැති කරන්නට ප්‍රඥාව ඇති කරන්නට ඕන. ප්‍රඥාව ඇති කර ගන්නට ඒ පංචස්කන්ධයේ යථා තත්ත්වය මම මුලින්ම කියවනේ තේරුම් ගන්නට ඕනේ කියලා. ඒක තේරුම් ගන්නට ඕන. එතකොට දැන් අපි ධම්මාංගිත ආපස්සට යනකොට පැහැදිලිවම පේනවා දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය මේ විදිහට ක්‍රියාත්මක වුණා. මේක අපි මම කියලා, මගේ පුතා කියලා, මගේ දුව, මගේ ස්වාමි පුතා, මගේ භාර්යාව ඕකට ආශා කර මොකද්ද මේ විහිළුව? මොකද්ද මේ මෝඩකම? කාගේද වරද? මේ කරුණු නොදත්නා මූලකම තමාගේ සිත තුළම තියෙන ධර්මයක් විනා බාහිර ලෝකයේ තියෙන ධර්මයක් නෙවෙයි. යම් මේකෙන් දැන් මම මේ දේශනාව පටන් ගත්තේ නින්දන්ත මලෝ වනග්ගනෝ න පුනජාත් ගණන් උපේහි කියලා. මේ මලකට ඔක්කොම කෙලස් මල අයින් කරන්න, බැඳීම් අයින් කරන්න, නැවත උපදින එක නතර කරන්න. කෙලස් මල නැති කරන්න, බන්ධන නැති කරන්න මේ මාර්ගය මම මේ කියන්නේ. මේවා පිළිබඳ අවබෝධය නැතුව ඔය විදිහට මේ සංස්කාර ලෝකේ අල්ලාගෙන කටයුතු කරන තාක්කල් නැවත ඉපදී මෙරි සංසාරයට පියවර නගනවා. ඒක වළක්වන්න. ඒක පැත්තක්. මේක අපිට නවත්තන්නට ඕන නම් නපුන ಜಾති ජනං උපේහිතී නැවත ಜಾති දුක් ජරා දුක් නොඋපදවගෙන මේ සසර කෙලවරට යන්නට ඕන නම් මේ කෙලවරට යන්නට මේ පංචස්කන්ධයේ යථාවබෝධය දකින්නට ඕන. මේක මා කලින් මුලදී ප්‍රකාශ කළ අනිත්‍යයි කියලා එකක්. ආපස්සටරිය ධම්මාංගිත බලනකොට අවුරුදු 50 තුර කොයිතරම් අනිත්‍යද මේ රූපස්කන්ධ වේදනා ආදී සංඥා ආදී සංස්කාර ආදී ඒ ස්කන්ධ ධර්මයන් නැති වී ගියාද කියලා දකින්නට ඒකාන්ත වශයෙන් දුකක් කියලා දකින්නට. දැන් මේ කියන කතාව මේක අනාත්ම වශයෙන් දකින්නට ඕන. මේ ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍යයේ දුක්ඛයේ අනාත්මයේ කියලා දකිනවා නම් ඊ දැකීමට කියන අපි සම්මා දිට්ඨිය කියලා නැත්නම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවට සත්‍යය කියලා.
අපි මේක ආත්මීය මමයේ මගේ කියලා අරගෙන කටයුතු කළා. දැන් අපි මුලදී කියවා අවුරුදු 18 20 තරුණ වියේදී දැන් අවුරුදු 50 ගිහිල්ලා දැන් තියෙන දෙකයි සංසන්දනය කරපුවාම එදා තියපු රූපේ දැන් ඔකිවිලා ගිහිල්ලා එදා හිටපු මම දැන් අනුව බලනකොට නිරුද්ධ වෙයි ගිය එක. එදා මම කියලා ගත්ත එක මෝඩකමක්. ඔයගෙම තමයි වේදනා සංඥා සංඛාර එදා ඒ අවස්ථාවේදී ඒවා පවතින වෙලාවේ මම මගේ කියලා ආත්ම කියලා ගත්තා. ඒවා නිරුද්ධ වුණාට පස්සේ මම මගේ කියලා ගන්නට බෑ. ඕනෑම ධර්මතාවයක් ඕනෑම ධර්මයක් තියෙනවා කියලා කියන්නට පුළුවන්කම තියෙන ඒක පවතින තාක්කල් පමණයි. ඒක නිරුද්ධ වුණාට පස්සේ නැති වුණාට පස්සේ තියලා ඒ නැති වෙච්ච දේ තියෙනවා නම් ඒක මොනකමක්. එහෙම එකක් නැහැ. නැති වෙච්ච දේ නැති වුණා. නිවිච්ච පහන නිවුණා. අපි මේ පංචස්කන්ධ ධර්මයන් නැත්තම් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මමගේ කියලා මේක පවතින තාක්කල් මම මගේ කියලා ගත්තා. මේ සෑම ධර්මයක්ම සෑම මොහොතක් පාසාම අනිත්‍යය යනවා. මේ ලෝකේ තමන්ගේ බාහිර ලෝකේ හැම සත්‍යයන්ගෙන් යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව එතනම ඇතිවෙනවා එතනම නැති. දෙවියෙක් වේවා මාරෙක් වේවා මොන සතෙක් විඳින දෙපක් වේදනාවක් සැපක් මොකක් වුණත් ඒක වහවහ දිනෙන්නේ. කවරකුගේ සිත තුළ සංඥාවක් ඇති වුණත් ඒ සංඥාව එතන මෙතනම නිරුද්ධ වුණා. කවරකුගේ සිත තුළ සිතවිල්ලක් පහළ වුණා. මොන සත්‍යයකින් ඒ සිතවිලි එතනම ඇති වුණා නැති වුණා. කවරකු සත්‍යයකගේ සිත තුළ විඥානයක් ධර්මයක් පහළ වුණා ඒකක් නැති වුණා. රූපයක් සහිත කවර සත්‍යකුගේ හැරි රූප කොටසක් තියෙනවනම් ඒ සෑම රූප කොටසක්ම ඒ සෑම සායදයක්ම නැති යනවා. නැවත උපදිනවා මා කලින් කියපේට අනුකූලව උස්සෙනවා මහත් වෙනවා වැඩිනවා කෙටි වෙනවා තරුණ වෙනවා මහලු වෙනවා ආදී දේවල් සිදෙනවා. එතකොට මේවා මෙහෙම පවතිනකොට මමය ආත්මය මගේ කියලා ගත්තා. මේ හරියටින් මේවා ඔක්කොම නිවිලා යන ධර්මයේ කියලා දැක්කොත් මොකද්ද මම කියලා මගේ ගන්න කියලා ගන්න හිතවන්නේ. මේ ලෝකේ මොන සත්‍යයකටද වේදනාව මගේ කියලා මම කියලා ගන්නට පුළුවන්. දැන් මේ මොහොතේ තියෙන වේදනාව මේ මොහොතේ මුළු විශ්වයේම සෑම සත්‍යයකම නිර්දේශ. මම වේදනාව කියනවා නම් ඒක මෝඩකමක් කර වෙන දෙයක් නෙවෙයි. වේදනා ධර්මයේ ඇති වී නැති යාම හැර මම වේදනාව ඉන්නවා කියලා කෙනෙක් නැහැ. සංඥාවෙන් හඳුනා ගන්නවා. මම හඳුනාගත්තා මම ඉගෙන ගත්තා මම විභාග පාස් කරලා කියන එක හිතේ තියෙන මෝඩකමට ඇති කර ගන්න සංඥාවක් විනා සංඥාවේ කාර්ය සංඥාව ඇති වුණා පැවතුණා නැතුණා ඒකයි ඒකේ කුට්ටේ. මොන සිටිවිල්ලක් කුසල් වේවා අකුසල් වේවා කවරක් වේවා ඔක්කොම ඇති වුණා නැති වුණා. දැන් මේ ධර්මයේ අහන්න පන්තිල් දීපු වෙලාවේ සිට දැන් පැයකට ආසන්න කාලයක් කරපු ඇති වෙච්ච සිටිවිල්ල මොකද්ද උනේ? මොකද්ද මේ සිටිවිලි වල තියෙන හරයස්සාරි කුසල වේවා අකුසල වේවා මොකද්ද හරි ඔක්කොම ඇති වුණා නම් නැති වුණා නම් මොකද්ද එතන තියෙන්නේ? කිසිවක් නැහැ. මේවා ඔක්කොම ඒක නිසා නැති ගිය නිසා මේවට ආත්ම කියන එක සම්පූර්ණයෙන් වැරදි. මගේ කියන එකට වැරදි. ඒ අදහස මොකද හේතුව මේවා මේ නැති කියලා විරුද්ධ වෙන යන ධර්ම. මේ ලෝකේ යන්තා ධර්ම තියෙනවා. සෑම එකක්ම නිරුද්ධ වෙයි යන ධර්ම නම් මේ සෑම දෙයක්ම මොන ධර්මයකද අපි අගය දකින්නේ සාරයක් දකින්නේ මොන ධර්මයක්ද අපිට උපාදාන කරන්න අවශ්‍ය වන්නේ හැම එකක්ම ඇති වෙනව නැති වෙනව කිසිවක් මේ පංචස්කන්ධ ලෝකේ මේ ආකාරයෙන් ඇති වෙමින් නැති යන මේ පංචස්කන්ධ හුදු හේතුඵල ධර්මතාවයේ හරියට අවබෝධ කරගන්නට නොදත් මූලිකම නිසාම මේ ආකාරයෙන් නැවත ඉදදී ගමන් කරනවා මේ ආකාරයෙන් උපාදාන කරනවා මම කියලා ගන්නවා මගේ කියලා ගන්නවා නැවත ජීවත් වෙනවා කියලා ගන්නවා උපදිවියෝහි යනවා මේ ප්‍රඥාව ඇති කරගත්තේ නැත්නම් භාවනාව තුළින් ඒක හරියට අත්දැක්කේ නැත්නම් කවදාවත් මේ සසර ගමන කොට කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඔය කියන ලද ආකාරයෙන් පංචස්කන්ධ ලෝකය දුක්ඛ සත්‍යයක් වශයෙන් දකින්න දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් දකින්න. ඒ වගේම පංචස්කන්ධයන්ගේ පැවැත්මම තියෙන තාක්කල් දුක නැති බවත් අවබෝධ කරගන්න. තමන් ජීවත් වෙනවා කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාම හැර වෙන දෙයක් නෙවෙයි. මේක හරියට තේරෙනවා. මේ ඔක්කොටම අපි සංස්කාර කියන පොදු වචනේ දැන්නේ.
කියන්නේ පංචස්කන්ධයි අරවා මේවා කියලා වචන ගොඩක් කියවනේ. ඒ ඔක්කොටම අපි සංස්කාර හේතුන් හටගත් ධර්ම වලට කියනවා සංස්කාර කියලා වචනයක් විවිධත්වයක තියෙනවා. කෙසේ වෙතත් ඒ අර්ථයෙන් අපි කතා කළොත් මේ සංස්කාර ඇති නැති යන කවර සංස්කාරයක් ඇති වුණත් ඇති වෙන්නේ. මම දැන් අපි මේවා අනිත්‍යයි අනාත්මයි ඕ විදිහට අපි කතා කරා. මෙතෙන්දි පහළ වුණේ මොකක්ද? සංස්කාර ගොඩක් ඇති නැති යා. වෙන දෙයක් නැහැ. මේ ධර්මයේ ඇහුවා කියලා මහා ලොකුට උපාදාන මේ කුසලයක් කළා කියලා අගය කරලා ගන්නට කිසිවක් මෙතන නැහැ. ඔක්කොම ඇති නැති කිය. අපි හිතමු අපි බුදු ගුණ අරහං සම්මා සම්බුද්ධ ඔක්කොම මෙනෙහි කළා. මොනවද? සිතිවිලි ටිකක් ඇති නැති කිය. සංස්කාර ධර්ම ටිකක් ඇති නැති කිය. නැත්නම් අපි මෛත්‍රී කළා කියන සියලු සත්‍ය සූපත්ත ධානයෙන් කියන්නේ මෛත්‍රී සංස්කාර ධර්ම ටිකක් ඇති නැති කිය. අපි හිතමු මේ අනිත්‍ය කියලා මෙනෙහි කළා. මොකද්ද? සංස්කාර ධර්ම ටිකක් ඇති නැති කිය. මේ දුකයි කියන්නේ මේ අනාත්ම කොයි ආකාරයෙන් හොඳ පැත්තෙන් හරි නරක පැත්තෙන් හරි කවර ආකාරයෙන් නැතිවනත් මේ සිතිවිලි ධර්ම ඇතිවීමින් නැතිවීමින් යාම මේ සංස්කාර ධර්මයන්ගෙන් ඇතිවීමින් නැතිවීමින් යාමයි කියන්නේ. මේ ඇති වෙන නැති වෙන සංස්කාර නැති වුණාට පස්සේ ගන්නට කිසිවක් නැති නිසා ඔක්කොම කිස්සුදන් ශූන්‍යවදන් කිසිවක්ද තේරෙනවද මන් දන්නේ මම මේ හදවතින්මයි කියන්නේ. නමුත් තේරෙනවා නම් මම මේ කියන්නේ මොකක්ද කියලා මෙයාට වැටහෙයි. ඒක එහෙම වැටහුන්නේ නැති අයට මේවා සංඥාවල් පමණයි. ධර්මයේ අවබෝධයක් නෙවෙයි. ඒක නිසා ඒ විදිහට කල්පනා කරලා මේ විදිහට මේවා අවබෝධ වෙලා Tamanට තේරෙනවා නම් මෙතන සංස්කාර කොටවල ඇති නැති යනවායි කියලා. මොන ඇලීමක්ද ඇති වෙන්නේ මොන බැඳීමක්ද ඇති වෙන්නේ මොන ගැටීමක්ද ඇති වෙන්නේ. Tamanගේ පුතා කියමු ඔය සංස්කාර ගොඩක් ඇති නැති. පුතා දුස්කාර ගොඩක් ඇති වෙයි. Tamanගේ පංචස්කන්ධ සංස්කාර ගොඩක් ඇති නැති. නැත්නම් දෙවියෙක් අක්ක දෙවිය හරි මොන දෙවිය හරි කවර දෙවියක ඇති නැති යන සංස්කාර මාය සංස්කාර ගොඩක් ඇති. නැත්නම් බක්මේ සංස්කාර ගොඩක් ඇති. නැත්නම් අමනුෂ්‍යෙක් අපේ භූතේක මොන තරම් තිරසකට කොයිට සාගත්තා. ජීවියක් ඇහිසාම ධර්මයක්ම ওই ආකාරයෙන් අපිට තේනවා සංස්කාර ගොඩක් ඇති නැති. යම හැර වෙන මෙන්න මොනවත් මෙතන නැහැ කියලා. අජීවක් තියනවා ලෝකේ. අන්න නැති. හැම එකම මොනවද? හේතු නිසා හටගත් හැම එකම ඇති වෙන්නේ නැති. අපේ සිත සංස්කාර ධර්මයක්. සිත තුළ ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒකත් සංස්කාර ධර්මයක්. සිත තුළ ප්‍රඥාවක් ඇති වුණා නම් ඒකත් සංස්කාර ධර්මයක්. සිත තුළ සමාධියක් ජනිත වුණා නම් ඒ සමාධියත් ධ්‍යාන මට්ටමකට වේවා රූපාවචර අරූපාවචර වේවා කවර තත්යක තිබුණත් ඒකත් සංස්කාර ධර්මයක්. ඊතරන්නේ අපේ හිතම අපේ සිත තුළ බොජ්ජංග ධර්ම පහළනවා. සති සම්බොජ්ජංගේ ධම්ම විචේ විරිය පීතිය පස්සද්ධිය සමාධිය උපේක්ෂා සංස්කාර. කිසිවක් එතකොට Tamanට තේරෙනවා නම් මේ මුළු විශ්වයම තියෙන්නේ පුදු සංස්කාර ධර්ම හැර වෙන කිසිවක් නෙවෙයි කියලා. ඒකත් ලොකු අවබෝධයක්. තමා අවුරුදු 50ක් තිස්සේ පැවතුනා කියපේවා එක වචනයකට සම්පූර්ණණය කරලා පෙන්නුවොත් සංස්කාර ගොඩක් ඇති නැති ගියා. එතකොට මේ මුළු විශ්වයම අපි කිසි තැනක දකින්නවද? ගැහැණියක් මිනිහෙක් නෑදෑකම දෙවියෙක් බක්මේ මාරේ වස්තුවක් කොයි දේ දැක්කත් අපිට හදවතින් පේනවා මේක සංස්කාර ගොඩක්. එතකොට මේවා වෙන් කර භාවනා කරන්න අවශ්‍ය. අපි තමයි පිටිය කියලා වුණා මෙතන පිටියක් නැහැ. මෙතන ගේ ගඩොල් ටිකක් උඩට ගහලා බදාමු ටිකක් ගහලා පාට් ටිකක් ගන්න. ඉතින් ඒක පිටිය නැති ගන්න ගඩොල් ටික අයින් කරනවා පාට් ටික අයින් කරනවා ඔක්කොම. මේ පිටිය කියන්නේ බුදු හිතේ තියෙන සංස්කාර ධර්මයක් කියලා ඕක අයින් කරන්න ඔක්කොම ඉවරයි. පිටිය කියන්නේ හිතේ තියෙන බුදු සංස්කාර හිතේ තියෙන සිතුවිලි දරයි. මුළු ලෝකෙම ඔච්චරයි. හිතේ තියෙන සිතුවිලි බුදුහාමුදුරුවෝ කියන්නේ මට නම් සංස්කාර ධර්මයක් විතරයි. ඒ මොකක්ද මට නම් අනිත් අයට මේ ආදී කරනවා මේ දිගට විඳාගෙන වන්දනා වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නියම தත්ත්වය ඒකයි බුදු සංස්කාර. මේ හැම එකම සංස්කාර වශයෙන් දකිනවා නම් ඒ සෑම සංස්කාරයක්ම ওই විදිහට ඇති නැති යන්නේක දකිනවා නම් සබ්බේ සංඛාරා අනිත්‍ය යදා පඤ්ඤාපස්සති යම් කලක නුවණින් මේ සියලු සංස්කාර දකිනවා නම් මොකක්ද ඇතිවෙන්නේ? අත්නින්දති කල්කිරීමක් ඇතිවන්නේ. මේවා අල්ලන්නේ මේවා උපාදාන කරන්නේ මේවා කෙරේ තියෙන මූලිකම ගොම්කම නැතිවීම නිසා නිරායාසයෙන්ම සිතින් ගිලිහෙනවා.
ඊස් මග්ගෝ විසුද්ධිය ඒ කිලිහිම නිවන් යාමේ මාර්ගයයි. මේවා කලින් කිව්වා නිවන් සෑම මොහොතක් පාසාම නැති වෙන නිසා අනාත්මයි කිය. සබ්බේ සංඛාරා අනාත්තාති කියලා අපිට කියන්න පුළුවන්. ඒ ලෝක සංස්කාර අනාත්මයි කිය. එහෙම දකින්නකොට මේ කිසිවක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. කිසි වෙලාවක මේ විදිහට මේ කල්පපටියේ බණ අහලා නැවත නැවත අහලා මේ විදිහට භාවනා කරන විදිය හරියට මේක කළොත් මා සෑම ධර්මයක්ම කියන්නේ හදවතින් අත්දකින්නට පුළුවන් ධර්ම. මේවා හරියට කළොත් අත්දකින්නට පුළුවන්. මේ අත්දකින අවස්ථාවකදී මේක හරියටම අත්දකිනකොට මේ ලෝකෙම හිස්සු ස්වરૂපයකටපත් වෙනවා. තමන්ගේ ඇඟ තියෙනවා තේරෙන්නේ නැහැ, ලෝකේ තියෙනවා තේරෙන්නේ නැහැ. නිකන් හුදු දැනීමක් පමණක්. කිසිම සිතුවිලි හුදු දැනීමක් පමණක් යත්‍රාබ්බ වකාශයේ පාවෙන්න බඳ සත්‍යයක් ඇති. මේකත් ඇති වුණොත් ඕකත් සංස්කාර ධර්මය. අන්තිශයක් නෙවෙයි. යම් කිසි කෙනෙක් නිවනට සිතපත් කරගෙන ඵල සමාධි සමාධිය මම දකින්නේ ඒක සංස්කාර ධර්මයක් වශයෙන්. මොකද හේතුව? නිවන කියන්නේ අසංකත ධර්මයක්. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අසංකත කියන්නේ ඔය අසංකත කතාව මේ කියන සංකතාර්ථ කතාවට ආපුවම බැරිදි. නිවන අත්දකින්න පුද්ගලයා තුළ සියුම් විඥානයක් පවතිනානේ නැතෝ මලමිණියක් වගේ හිත නිරුද්ධ වෙලා ගියානම් සීනති කලා වගේ ගියානම් ඔහුට නිවනක් නැහැ. නිවනක් අත්දකින්න බෑ. ඵල සමාධිය සමාධිය සෑම කෙනෙක්ම දන්නවා. මේ අවස්ථාවේදී දැනීමක් තියෙනවා නිවන් ප්‍රසාද දකින්න. ඒ දැනීම විඥානස්කන්ධයේ පැවැත්ම. විඥානස්කන්ධයේ පැවැත්ම කියන්නේ සංස්කාර ධර්මයක පැවැත්ම. ඒක නිසා මේ මුළු ලෝකෙම මොකකද හරයක් කියලා ගන්නට තියෙනවා. මොකද සාරයක් තියෙන්නේ මොකකද අගයක් තියෙන්නේ. මේ අවබෝධය හදවතට හරියටම ඇති වුණොත් අර අනංගනොන්දන්තමලෝ අනංගනෝ කියන එක ඇති වෙනවද නැද්ද? මේ බැඳීම් ඔක්කොම සිත තුළ තියෙන බැඳීම් ඔක්කොම ඇති යන්නේ. අපි අපේ වටේටම ලණු පටවල් 6ක් විතර ගැට ගහලා ලෝකෙ හැමතැනම මේවා ගැට ගහලා තියෙන අපේ වටේ තෝ කැරකිලා අපි මේක මෙහෙම හයියෙන් අල්ලගෙන ඉන්නවා. අර වටේට ඉන්න ලණු ගැට ගහලා තියෙන ඒවත් හයියෙන් ඇදගෙන ඉන්නවා. අපිත් අදිනවා අතාරින්න දෙන්නේ නැතුව. ඒගොල්ලොත් අදිනවා. අය පැත්තකින් අපි එන්න කිටි තව තවත් පද වෙනවා. දුකින් දුකට යන්නපත් වෙනවා. යම් කලක අපිට තේරුණා නම් අප මේ කියන මෝඩ කලිය අපි මෙහෙම අල්ලගෙන තද්ද කරගෙන ඉන්න එක තුළින් මේක දුක්ඛ සමුදය සත්‍යයි දුකක් ඇති වෙනවා හැරාන් කිසිවක් නෙවෙයි කියලා අත්හැරියොත් අර මිනිස්සු අදී හය පොලකින් අදිනේවා මේ දඟර ඔක්කොම ගැලවි යයි අප නිදහස් වෙනවා. ඒකට කියනවා අපි සීලුම බන්ධන වලින් නිදහස් වෙනවා කියලා අනංගනෝ. නින්දන්තමලෝ අනංගනෝ. ඒ විදිහට කටයුතු කරන හොඳයි මේ දක්වා දැන් පැයට ධර්ම දේශනාව කතා කළා. මේ දක්වා කියන ධර්ම වල සාරාංශය මෙන්න මේකයි. මේ ධර්ම දේශනාව පැත්තේ මේ මෑණියෝ මේ යුවල අවුරුදු 50ක් විවාහ වෙලා ඒක සම්මරීම සඳහා මා ප්‍රකාශ කළා. මේ ඉතිරි සාරාංශයට දොර මේ ආදි මතක තබා ගන්නට පුළුවන් වෙයි. ඒ අවුරුදු විවාහ ජීවිතයේ කොටස් හතරක් තියෙනවා. දේවෝ චවල්සත් විසංවසති ආදී වශයෙන් මම විස්තර කළා. දෙවියෙක් මලමිණියක් සමග වාසය කරනවා. නෑ මලමිණියක් බඳු කාන්තාවක් එක්ක නැත්තම් මලමිණියක් බඳු පුරුෂයෙක් දෙවගණක් බඳු කාන්තාවක් එක්ක වාසය කරනවා. ඒ වගේම මලමිණියක් වාගේ වාසය කරනවා. ඒ වගේම දේවෝ දෙවියන්සත් විසංවස දෙවියෙක් දෙවගණක් සමග වාසය කරනවා. අපි මේවා විස්තර කළා. මලමිණිය කියන්නේ ඇයි? මලමිණියක් වෙන්නේ කොහොමද? දෙවියෙක් වෙන්නේ කොහොමද? අපි කියවා මේ දෙවියෝ වල අන්තිම කොටසට අන්තර්ගත වෙන දෙන්නේ වෙන්නට ඇති කියලා. ඊළඟට අපි ප්‍රකාශ කරේ මේ යුවල විසින් හොඳ දරු පරම්පරාවක් උත්සන්නට දරුවන් විසින් දෙමෝපියන්ට දැක්විය යුතු යුතුකම කිසිදාක දරුවන්ට කලගුණ සලකලා නිම කරන්නට බෑ දෙමෝපිය කරපු දේවල්. මේකයි පෙන්වුම් කරන්නේ. කවදාහරි කළා අපි කියුවා දෙමෝපියන්ට සලකන්නට නම් තමන් දෙමෝපියන්ගේ සිත තුළ සීල ඡාග පඤ්ඤා කියන සීල සම්පදා සති සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා කියන සම්පදා ධර්මයන් ඇති කරන්නට ඕනේ කියලා ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කරලා අපි කියවේ මේවා අහපු බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ එක්තරා යුවලක් තරුණ යුවලක් විවාහක තමන්ගේ දෙමව්පියෝ එක්ක ගියා බුදුහාමුදුරුවෝ ගාවට නැත්නම් බුදුහාමුදුරුවෝ කාවේ දෙමව්පියෝ ළඟට. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියපු ගාථාව පණ්ඩුපලාසෝ දානසි යංග පුරිසාපිත සමුපට්ඨිතා උයෝග මුකේජ තිස්සති ඒපාතේ යම් පිටතෙන් නිද්‍යති. උඹලා දැන් ඉදිච්චි කොළ වාගේ ගහක. යම් පුරුෂෝ ළඟටම ඇවිල්ලා ලික්මෙන දොරටුවටත් කිට්ටු වෙලා. නමුත් උඹලට ගෙනියන්න මාර්ග උපකරණ නැහැ. ඒක නිසා කරෝහි දීපමත්නෝ තමාගේ ආත්මයේ දීපයක් කරගන්නට
කිප්පම් වායමේ ඉක්මනට උත්සාහ කරන්නට පඬිතෝ බව නුවණවත් වෙන්නට ඥානාමිත වන්නට නින්දන්ත මලෝ මේ කෙලෙස් නැති කරන්නට අනංගනෝ මේ බැඳීම් අයින් කරන්න එතකොට නපුන ජාතේකේදී මේ ජාති ජරා නැති කරලා සංසාර දුකින් මිදෙන්න පුළුවන්. මේක කරන්නේ කොහොමද? කරන්නට අවශ්‍ය මොකද්ද? කරන්නට අවශ්‍ය මේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වයේ නිතිපරිදී ආකාරයෙන් දැකීම. ඒ විදිහට මා කියවා මේ ඇයිට අවුරුදු 50 විවාහ ජීවිතය ආපස්සට ධර්මාන්තය බලන්න රූපස්කන්ධේ කුයි විපර්යාසයන්ට විපරිණාමයන්ට පත් වුණාද නිරන්තරයෙන් අනිත්‍යයට ගියා නේද? මේ අනිත්‍යයට ගිය ධර්ම මම මගේ කියලා ගත්තේ කොච්චර මෝඩකමක්ද කියලා. වේදනා සංඥා සංඛාර විඥාන කියන සියලුම ධර්මත් අනිත්‍යයට ගිය බව පෙන්වනවා. මේ ඔක්කොම යන්ගේ පැවැත්ම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ කියන එක පෙන්වනවා. මේ ධර්මයන්ගේ පැවැත්ම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය පැවැත්ම මේක පවත්තන් යන්තා දේවල් කරනවා දුක්ඛ සමුදය පැවැත්ම කියලා ප්‍රකාශ කළා. අපි ජීවත් වෙනවා කියන්නේ පංචස්කන්ධයන්ගේ පැවැත්ම නැත්නම් දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය පැවැත්ම. ඒක නිසා මේක සම්පූර්ණයෙන් නැති කරන්නට නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන මේ නියම තත්ත්වයෙන් දැකීමේ සම්මාදිට්ඨිය ඇති වෙන්නට ඕනේ. ඒ ප්‍රඥාව තුළින් තමයි මේ සංස්කාර විරහිත වූ විසංඛාරගත ත්‍ත්වයට හිතපත් කරගන්නට පුළුවන් වන්නේ. ඒක කරන්නට යනකොට තමයි අපි කිව්වේ සම්මා දුක්ඛ ආදී වශයෙන් බලන විට යම් හේකින් තමාගේ සම්පූර්ණයෙන්ම ශූන්‍යතාවයකටපත් වූත් එහෙම ඒ ශූන්‍ය ධර්මේ පවා අනිත්‍ය ධර්මයක් අනාත්ම ධර්මයක් කියලා කල්පනා කරන්නේ කියලා. මේ ලෝකේ යමාගේ සිත තුළ යන්තා දේවල් ඇති වුණා නම් ඒ සෑම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ධර්ම ගෝයක් කිසිම හරයක් අගයක් නැහැ කියන එකයි මම ප්‍රකාශ කළේ. ඇත්තෙන් මේ වැකිස්ම ආදයන්නේ අපි කොච්චර අගය කළා කියලා කියලා යනවා. මේ කතාව අහන රහතන් වහන්සේ කෙනෙක් ඉන්නම් පානවා කියලා හිතන්න. පහනක් නිවනාසේ උහුට මොනවද ඉතිරි වෙන්නේ? කිසිවක් නිවනක් තින්නම් බවට පස්සේ නිවන කියලා දෙයක්වත් නැහැ. දුකක් තිබුණා දුක නැතුණා ඔච්චරයි ඒක කියන්නේ වෙන මොකක්වත් නේ. එතකොට මොනවද උපාදාන කරන්න තියෙන්නේ මොනවද අල්ලන්න තියෙන්නේ? මොකක පිහිටලා උපාදාන කරන්න? මොකක පිහිටලා තණ්හාව පිහිටන්නේ? අපි මේ තණ්හාවෙන් බදාගෙන අල්ලගෙන උපාදාන කරන්නේ ඇයි? මේ ඔක්කොම නිවිත යන ධම්ම කියලා නදක්ම කියන නිසා. ඒක නිසා ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට නිවන් ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙවි. අපි ප්‍රකාශ කළා විශේෂයෙන් මේව අහව විතරක්ම මේ විදිහට ධම්මානුකූලව භාවනාවේ නිරතවන්න ඒවා ජීවිතයට එකතු කරගන්නේ ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ දැක්කොත් මා මේ ඇයට අප්‍රේණ මේ ධර්ම දේශනාවම ප්‍රමාණවත් වෙනවයි කියලා යටත් පිළිසෙන් සෝවාන්වත් වන්න. එහෙම හරියට කරලා බැරි වුණොත් මයි ළඟට ඇවිල්ලා කෙලින්ම කියන්න මෙහෙම කළා ඔබ වහන්සේ කිව්වේ බොරුවක් කියලා. එහෙම වෙන්නේ නැත්නම් මම මේ විදිහට ප්‍රකාශ කරන්නේ නිර්භය වශයෙන්. හොඳයි. ඒ දක්වා කියපු ධර්මයේ ඒටි සාරාංශය මේක. ඇසී යුතු ප්‍රශ්න කිහිපයක් එහෙම තියෙනවා නම් විනාඩි 5-10ක් දෙන්න මහා. අහන්න තියෙනවා නම් කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න විනාඩි 5-10ක් දෙන්න. නැත්නම් අපි නවත්තන අපිට 7ට විතර යන්නත් වෙනවා ඒකයි. නේ? ඔක්කොම ඉස්සලා. කාටවත් ප්‍රශ්න නෑ. මොකද අදවස කියන්නේ? මට අතිස්සුවට බලන්නේ එහෙම. නැතිනවා කියන්නේ. ඔතන ඉඳලා කියන්නේ මට ඇහෙනවා. එහෙම නම් ළඟට ඉන්න. කාලේ නැති ගන්න බෑ. එහෙනම් ඉච්චරයි. කියන්නේ නැත්නම් ඉච්චරයි. ආ? දෙතියේ රූපේ කියන්නේ තමන්ගේ මේ ඇඟ කියලා හිතන්නකො. ඒ ඇඟේ කොටස් තියෙනවා ගොඩක්. කෙස් රොම්නිය දස් සම්මස්නාර ආදී වශයෙන් 32කට කියන්නත් පුළුවන්. නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරය කියලා කොටස් 5කට බෙදලා කියන්නත් පුළුවන්. හරිද? නැත්නම් පඨවි ආපෝ තේජෝ වායු කියලා ධාතු 4කට බෙදලා වෙන් කරනවා. කොයි ආකාරයෙන් කිව්වත් මේ ඇඟට තමයි අපි රූපේ කිව්වේ. රූපේ කියන්නේ රූපදීතිකෝ බික්කේ තස්මා රූපන්ති උච්චති කියලා බුදුහාමුදුරුවෝ පැතුන විදුද්ධ ප්‍රත්‍යයන් නැතිවීම නිසා මේවා වෙනස් තත්ත්වයකට පත් වෙන නිසා රූප කියන්නේ චත්තාරෝච මහ භූතා චතුර්ණන්ති මහ භූතානං උපාදාය රූපං ඉදං විච්ඡති රූපං කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙන මේ සතර මහ භූතයෝ ඒක නිසා ඇති වෙච්ච උපාදාය රූප කොටසටයි රූපේ කියන්නේ මේ ඇඟ කියලා හිතා ගන්නකො ඔය මෑණියන්ට තේරෙන්නේ විදිහ. හරිද? වේදනාව කියන්නේ විඳින එකට. වේදේති තිකෝ බික්ඛේ තස්මා වේදනාති උච්චති කිංච වේදේති සුඛං වේදේති දුක්ඛං වේදේති අදුක්ඛං වේදේති. සැපක් විඳිනවා දුකක් විඳිනවා මඳහත් වේදනා. ඒක තේරෙන්නේ නැහැ කියන්න බෑනේ. ඒ විඳින එකට තමයි අපි වේදනාව කියන්නේ. ඒක තේරෙනවද? සංඥා කියන්නේ අපුණ හඳුනා ගන්න. සංජානාති තිකෝ බික්කේ සංඥාන්ති උච්චති. කිංච සංජානාති මොනවද හඳුනාගන්නේ?
නිල් පාට කහ පාට රතු පාට මේ ආසවල ආසවල් දී ආසවල් ශබ්ද ආසවල් ගන්ධ ආසවල් රස මොනවද ඒවා හඳුනා ගන්නවනේ. කනට ඇහෙන ශබ්ද හඳුනනවා, නාසයට ගඳ සුවඳ හඳුනනවා, දිවට දැනෙන රස හඳුනා ගන්නවා නේද? ඒ හඳුනා ගැනීම වලට අපි කියනවා සංඥා කියලා. තේරුණාද? සංස්කාර කියන්නේ රූප සංජානන, ශබ්ද සංජානන, ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සංජානන. සිතිවිලි. රූප පිළිබඳ සිතිවිලි හරි, ශබ්ද පිළිබඳ හරි, මොනවා හරි, හොඳ හරි නරක හරි සිතිවිලි තියෙනවානේ. හරිද? ලෝභයේ, ද්වේෂයේ, ඊර්ෂ්‍යාව නැත්නම් ශ්‍රද්ධාව, මෛත්‍රී, කරුණා මේ සිතිවිලි. ඒ සිතිවිලි ඔක්කොටම කියන්නේ මේ සූත්‍ර පිටකයේ හැටියට මා කිව්වේ ඔක්කොම සංස්කාර ස්කන්ධය. හරිද? ඥානය කියන්නේ දැනීමද. ඇහැට රූපයක් දැක්කම මේ රූපය පිළිබඳ අපිට දැනීමක් ඇති වෙනවා. හරිද? කනට ශබ්දයක් අහනවා මේ ශබ්දය පිළිබඳ දැනීමක් ඇති වෙනවා. නාසයට ගඳ සුවඳක් ආවම මේ පිළිබඳ අපිට දැනීමක් ඇති වෙනවා. දැනෙනවනේ. දිවට ලුණු ටිකක් ගෑවුනොත් දැනෙනවද? දැන් ලුණු රස කියලා. අඹුල් ටිකක් ගෑවුනොත් අඹුල් රස කියලා දැනෙන්නේ නැහැ. ඒ දැනෙන එකට කියනවා විඥානය කියලා. අපි අඹුල් රස නම් මේක අඹුල් රස කියලා තේරුම් ගත්තා නම් ඒකට කියනවා සංඥා. තේරුණාද? එතකොට පංචස්කන්ධ ওই විදිහට කෙටියෙන් තේරුම් ගන්න බලන්න. හරිද? හොඳයි. දැන් එහෙමනම් අපි මේ දේශනාව කරන සාරාංශයත් ප්‍රකාශ කළා. අපි මේ විදිහට මේ අය කටයුතු කිරීම තුළින් මේ ආත්මයේදීම මේ ජාති ජරා දුක් නැති කර අමා මහ නිවනින් තනසීම මේ සම්දෙනාට මාස්නාස්සක් උදා වේවා කියලා ආශිර්වාදනය කරන විශේෂයෙන්ම මේ දාපරිණා මෑණියන් ආයේ දෙදටම තවදුරටත් නිදුක්ව නිරෝගීව සුවපත් මම නම් දීර්ඝායුෂ බුද්ධ විඳින්නට කියලා ආශිර්වාදනය කරන්නේ නැහැ. මොකද ඒකේ තාම දුකක් නිසා. කෙසේකත් එහෙමත් ආශිර්වාදනය කරන දීර්ඝායුෂ බුද්ධ විඳින්මින් කටයුතු කරන්න ලැබේවා කියලා ඒකට අමතරව හැකිතනම් ඉක්මනටම විශේෂයෙන්ම මේ මා ධර්ම ඥානෙ තිබුණාට ප්‍රායෝගික පැත්තට බර වෙලා නැති නිසා තිප්පම් වායම පඬිතෝ බව කියන පදේ හිතට අරගෙන අදාදම උත්සාහ කරන්න මේ සංසාර දුකින් මිදෙන්නට තව තවත් දුරට මේ ආයත මේ නිවන් යාමට අවශ්‍ය වූ සීලය, සමාධිය, ප්‍රඥාව ආදී ගුණධර්ම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම නැත්නම් බොජ්ජංග ධර්ම ආදී ඒ නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම මේ ජීවිතේ තව තවත් පූර්ණයටපත් වේවා. ඒසේපත් වීම තුළින් අමා මහ නිවන සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරා. මේ සියලුම පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාශත් හරි බුම්මත් දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ්ඩකන්ත සාසනං ආකාශත් හරි බුම්මත් දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ්ඩකන්ත දේශනං ආකාශත් හරි බුම්මත් දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ්ඩකන්ත ප්‍රන්දීගේ ඥාතින් දැන් සීකරන්න අප කළ මේ සියලුම පින් සියලු අපගේ මියගේ ඥාතීන් අනුමෝදන් කරනවා. ඥාතීන් මේ පින් දැකලා සතුටින් අනී සාදු කියලා අනුමෝදන් වෙත්වා. එසේ අනුමෝදන් වීම තුළින් මේ අය දුකකටපත් වී නැත්නම් දුකින් අත් මිදීමට මේ කුසල හේතු වාසනා වේවා. එයාගේ සත සම්පත් තව තවත් දියුණුවට ලබා ගැනීමට මේ පින් උපනිශ්‍රේ වේවා. ඒ අයටත් අපට සේම නිවනිසන සීමට මේ කුසල හේතු වාසනා වේවා කියලා පළමුවෙන් සාදුකාර දෙන්න. ඊට පස්සේ ගාථාව කියන්නේ ධම්මේ ඥාතිනං හෝතෝ සුඛිතාහන්ත ඥාතේ ධම්මේ ඥාතිනං හෝතෝ සුඛිතාහන්ත ඥාතේ ධම්මේ ඥාතිනං හෝතෝ සුඛිතාහන්ත ඥාතේ ප්‍රාර්ථනා කරන්නේ විනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතෝ සබ්බ දුක්ඛා පමිච්ඡතෝ. හොඳයි හැම දිනකටම අපි සත්‍යාතාවක් කියන්නේ මේ සත්‍යයෙන් තේරුම වන්දනමාන පූජා සත්කාර කළ යුතු කෙනෙකුට වන්දනමාන කිරීම තුළින් චත්තාරෝ ධම්මා වඩන්නේ කර්ම හතරක් බැරිනා. මොකද්ද? ආයුර්ණෝ සුඛම් බලං ආයස වර්ණයේ සැපේ බලයේ ඊට පස්සේ දිව්‍ය සම්පත් මනුෂ්‍ය සම්පත් ඒ වගේම නිවන් ලබන්නට පුළුවන් කියන එකයි ඒ ගාථාවේ අදහස. හොඳයි අපි ඒ ගාථාව සජ්ජායනා කරන වන්දනා කරමු. අභිවාදන සීලිස් නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුර්ණෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු සුපත්තේවා නිවන්ස ලැබෙන්නයි.